යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි නාමයෙන් සියලු දෙනාටම දේව ආශිර්වාද පතනවා. නැවත වාරයක් දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දෙවියන් වහන්සේගේ සුදු පණවිඩය බෙදා ගැනීමට හැකියවීම ගැන මම දෙවියන් වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා. සහෝදර සහෝදරිනි, ඊටාත්ම වැදගත් අවස්ථාවක් අපි සිටින නිසා අපිට නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ ඒ සුදු පණවිඩය ඒ මඟ පෙන්වීම අපි ලබා ගත යුතුයි. මට ඊටාත්ම සන්තෝෂයි කියන්න දෙවියන් වහන්සේගේ මේ පණිවිඩය අහන සෙනඟ දෙවියන් වහන්සේගේ මේ සත්‍ය අවබෝධ කරගෙන ඒ ගැන සැදී පැහැදී මට හුඟක් දෙනා කතා කරනවා. ඒ නිසා මම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම සහෝදර සහෝදරිනි, මම කියන්න ඕන නැවත වාරයක් මේ පණිවිඩය ලෝකයා උදෙසා නෙවෙයි. ලෝකයාට මේ පණිවිඩය තේරෙන්නේ නැහැ. මේ පණිවිඩය ක්‍රිස්තියානි නිකායන් වලට නෙවෙයි. ක්‍රිස්තියානි නිකායන් රාශියක් තියෙනවද ලංකාවේ සහ ලෝකේ ඒ සෙනඟ උදෙසා නෙවෙයි. මගේ ක්‍රියාවලිය විශේෂයෙන්ම යම්කිසි කෙනෙක් ආගමකට බඳවා ගැනීමටවත් ආගමකට යොමු කිරීමවත් නෙමෙයි. විශේෂයෙන්ම මම ආගමක් විශ්වාස කරන්නේ නැහැ. මම ආගමක් තුල සිටින්නෙත් නැහැ. ආගමක් ඇවිල්ලා කියන්නේ මිනිස්සයා විසින් සංවිධානය කරපු, මිනිස්සයා විසින් නිර්මාණය කරපු කටයුත්තක්. ඒ නිසා මම මේ කිසි දෙයකටම ඍජුව හෝ වක්‍රව සම්බන්ධයක් නැහැ. විශේෂයෙන්ම ක්‍රිස්තියානි ආගමට සහ ක්‍රිස්තියානි නිකායක සංවිධාන වලට. ඒ නිසා මම මේ පණිවිඩය විශේෂයෙන්ම ක්‍රිස්තියානි නිකාය වලටත් නෙවෙයි. නමුත් මේ පණිවිඩය විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සත්‍ය බලාපොරොත්තුෙන්, සත්‍ය සොයමින්, සත්‍යයේ පිපාසයෙන් සිටින දෙවියන් වහන්සේගේ සත්‍යයේ ස්වභාව උදෙසා පමණයි. දෙවියන් වහන්සේගේ ඒ යේසුස් වහන්සේගේ මනමාලී උදෙසා පමණයි. ඔවුන්ට පමණයි මේ පණිවිඩය අසන්න පුළුවන්. ඒ නිසා සහෝදර සහෝදරිනි, මගේ මේ ප්‍රාන්තය, මේ මගේ ක්‍රියාවලිය, මගේ මේ සේවය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ තෝරාගත් වූ සෙනඟක් උදෙසා පමණයි. දෙවියන් වහන්සේ තෝරාගත් වූ සෙනඟක්, ඒ වගේම දෙවියන් යේසුස් වහන්සේගේ සත්‍යයේ ස්වභාව උදෙසා පමණයි. ක්‍රිස්තුස් වහන්සේගේ මනමාලි උදෙසා පමණයි. විශේෂයෙන්ම මම මේ කටයුත්ත කරන්නේ කිසිම දේශීය සහ විදේශීය සංවිධානවල අනුග්‍රහය, අනුබලය නෙවෙයි, ලබා ගැනීම නෙවෙයි. ඒ නිසා මගේ ක්‍රියාවලිය යම්කිසි කෙනෙක් ආගමක් කෙරෙහි යොමු කිරීමටවත්, ආගමක් කෙරෙහි බඳවා ගැනීමටවත් නෙවෙයි. මගේ සම්පූර්ණ වගකීම, මගේ බලාපොරොත්තුව, මගේ ඒ දෙවියන් වහන්සේගේ නියමය වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය දෙවියන් වහන්සේ තෝරාගත් අවසරයකට ලබා දෙන්න. සමහර කට්ටිය මට කතා කරනවා, මෙසේජ් මේ පණිවිඩ කියනවා. නමුත් ඔවුන්ට මේ පණිවිඩ තේරෙන්නේ නැහැ. ඔවුන් කියනවා මෙවැනි දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඇයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ? ඇයි මෙවැනි ලෙඩ රෝග තියෙන්නේ? මෙවැනි ප්‍රශ්න මේ ලෝකේ තියෙන්නේ කියලා. ඒ නිසා ඒ ගැන මට විශේෂ දේශනයක් කරන්න පුළුවන් මේ පිළිබඳ. නමුත් මගේ බලාපොරොත්තුව ඒක නෙමෙයි. ඒ දෙවියන් වහන්සේගේ සත්‍ය සොයන සෙනඟට ඒක ලබා ගන්න පුළුවන්. ඒ නිසා සහෝදර සහෝදරිනි, මේ මහෝත්තම මේ විශ්වයම මැව්වා වූ අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් මේ විශ්වය මැව්වා වූ සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන ඒක දෙවියන් වහන්සේ තමයි මම ඔබතුමන්ලාට ඉදිරිපත් කරන්නේ. ඒ නිසා වෙනත් ආගමක් සහ වෙනත් දෙවිවරු ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියක මම යෙදෙන්නේ නැහැ. විශේෂයෙන් මම කියන්න ඕන, මම කිසිම ක්‍රිස්තියානි නිකායකට සහ සංවිධානයකට සම්බන්ධ නැහැ, ජාත්‍යන්තරවත් දේශීයවත්. මම මේ කටයුත්ත කරන්නේ දෙවියන් වහන්සේගේ කැඳවීමටත්, දෙවියන් වහන්සේගේ ඒ දෙවියන් වහන්සේ දුන්නා වූ මගේ වගකීමක් නිසා. මේ දේ කිරීමට මම මූල්‍ය අනුග්‍රහයක් කාගෙවත් ලබන්නේ නැහැ. මම වෘත්තියෙන් බැංකුකරුවෙක්, වෘත්තියෙන් සමාජ ව්‍යාපාරිකයෙක්, සමාජ ආයෝජකයෙක්, ඒ වගේම ජාත්‍යන්තර ශාස්ත්‍රයේ මූල්‍ය පිළිබඳ නිපුණත්වයක්, විශේෂත්වයක් දක්වන පුද්ගලයෙක් නිසා මම විශේෂයෙන්ම ජාත්‍යන්තරව මූල්‍ය ක්ෂේත්‍රයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වෙලා සිටිනවා. මගේ ආර්ථික
කටයුත්ත වෙලා තියෙන්නේ මාගේ ව්‍යාපාර කටයුතු සහ මාගේ ආයෝජන කටයුතු සහ ඒ වගේම මාගේ ඒ නිපුණත්ව දේශන ජාත්‍යන්තර මට්ටමින් කිරීමෙන් මා ජාත්‍යන්තර ආයතන කීපයකට සම්බන්ධ වෙලා තිනවා ඒ සංවිධානවල අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. ඒ වගේම මේ දේශයේ ලංකාවේ ආයතන කීපයකම අධ්‍යක්ෂ මණ්ඩලවල සිටිනවා. ඒ විශේෂයෙන්ම මූල්‍ය රක්ෂණ සහ විශේෂයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වූ ආයතන රාශියක මම අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටිනවා. ඒ වගේම සභාපතිත්ව දරනවා විශේෂ මූල්‍ය ආයතන කීපයක. සහෝදර සහෝදරනි, ඒ නිසා මට මේ දේ කිරීමට යම් කෙනෙක් මූල්‍ය අනුග්‍රහයක්වත් මූල්‍ය බලපෑමක්වත් මූල්‍ය සහනයක්වත් අනුග්‍රහයක්වත් මට ලබන්න අවශ්‍යතාවයකුත් නැහැ, ලබන්න බලාපොරොත්තුවකුත් නැහැ, ලැබෙන්නෙත් නැහැ. ඒ නිසා සහෝදර සහෝදරනි, දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කිරීමේ කටයුත්තට මම සදී පැහැදී සිටින්නේ. ඒ නිසා තමයි අපි මේ සත්‍ය දෙවියන් වහන්සේගේ මේ ස්වභාව, මේ දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ ස්වභාව විතර ඉදිරිපත් කරන්නේ. පසුගිය සති කීපය තුළ මේ අපි විශේෂයෙන්ම සාකච්ඡා කරා ඉතාමත් වැදගත් දේවල්. අපි මේ සාකච්ඡා කරන දේවල් මම හිතනවා විශේෂයෙන්ම ඔබතුමන්ලාට ඔබතුමන්ලා හිටපු ඒ සභාවල මේ දේශනය මේ එළිදරව්ව ලබා ගන්න හැකියාවක් නැහැ. උන්ට එළිදරව් නැහැ. නමුත් මේ එළිදරව් තේරුම් ගන්නටත් හැමෝටම බෑ. ඒක තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ සත්‍ය පිපාසයෙන් සිටින දෙවියන් වහන්සේගේ සෙනගකට පමණයි. සහෝදර සහෝදරිය, අද මම කතා කරන්න යන්නේ සුද්ධෝ භූමියේ සිට සුද්ධෝ කන්ද දක්වා ගමන් මාර්ගය. සුද්ධෝ භූමියේ සිට සුද්ධෝ කන්ද දක්වා ගමන් මාර්ගය. අපි ඒ පිළිබඳව අද සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කිරීමේදී අපි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ සත්‍ය කරුණු කීපයක් අපි වටහා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මම නිරන්තරයෙන්ම දේශනා කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. දැන් අපේ මේ ඉංග්‍රීසි භාෂාවේ පණිවිඩය ජාත්‍යන්තර මට්ටමින් දහස් ගානකට මේ පණිවිඩය නිරන්තරයෙන්ම යනවා. ඒ වගේම දෙමළ භාෂාවෙන් මේකේ පරිවර්තනයකුත් යනවා. ඒ නිසා දැන් මේ පණිවිඩය විශේෂයෙන්ම රටවල් ගානකට යන නිසා දෙවියන් වහන්සේගේ පණිවිඩයක් හැටියට, සත්‍ය පණිවිඩයක් හැටියට යනවා. මම විතරක් නෙමෙයි, මෙවැනි සත්‍ය අනුග්‍රහය ලබන ඒ ආලේපේ තියෙන සේවක මඩුල්ලක් සිටිනවා. මම දන්නේ කවුද කියලා ඒගොල්ලෝ. මං කිසිම සම්බන්ධයකුත් නැහැ සමහර වෙලාවට. මම අහලත් නැති කට්ටිය ඉන්නවා. නමුත් ඔවුන් කරන්නේත් මා කරන කටයුත්තමයි. ඔවුන් කිසිම සංවිධානයකට, නිකායකට අනුග්‍රහය, අනුබලය, ඒ වගේම සැදී බැඳී නැහැ. ඔවුන් දෙවියන් වහන්සේ කැඳවීම නිසා නොබියව, නොපැලිකව ඔවුන් නිරන්තරයෙන්ම දෙවියන් වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කිරීමට සැදී පැහැදී සිටින දෙවියන් වහන්සේගේ සේවක මඩුල්ලක් අද මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා සිටිනවා. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි, මේ පණිවිඩේ ජාත්‍යන්තරයෙන් යනවා. මම දෙවියන් වහන්සේ මටත් ඒ අවස්ථාව දුන්න දෙවියන් වහන්සේට මේ පණිවිඩය දෙවියන් වහන්සේ තෝරාගත්තා බීජය වෙත ගෙනියන්නට හැකියාව ලබා දෙන. විශේෂයෙන් මේ කාලයේදී මේ සමාජ මාධ්‍ය තුලින් මේ පණිවිඩය දැන් අපිට අවශ්‍ය කරන ඒ දෙවියන් වහන්සේගේ පිපාසයෙන් සෙනගට ලබා දීමට හැකියාව අපිට ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ මේ කාලයේදී තමක් වැදගත් සිදුවීම් මාලාවක් සිදු වෙනවා. අපි දකිනවා මේ ලෝකයේ සිදුවෙන සිදුවීම් විශේෂයෙන්ම අපි කිව්වා දෙවියන් වහන්සේගේ වචනේ තියනා වූ අනාගත වාක්‍ය ඉටු වෙමින් පවතින කාලයක අපි මේ ඉන්නේ සහෝදර සහෝදරිනි. ඒ වගේම සහෝදර සහෝදරිනි, මා කියන්න අවශ්‍යයි විශේෂයෙන්ම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, දෙවියන් වහන්සේගේ ඒ ප්‍රබල අනුග්‍රහය ලබන, දෙවියන් වහන්සේගේ ආලේපේ තියෙන දෙවියන් වහන්සේගේ සේවකයන්ට පමණයි දෙවියන් වහන්සේගේ සත්‍ය වචනය ප්‍රකාශ කිරීමට හැකියාව, ශක්තිය, ඒ මඟ පෙන්වීම සහ ඒ හැකියාව ලැබෙන්නේ. අද මම ඔබතුමන්ලාට කිව්වා වගේම අද අපි සාකච්ඡා කරන්න යන්නේ සුද්ධෝ භූමියේ සිට සුද්ධෝ කන්දේ දක්වා ගමන් මාර්ගය. අපි කියමු නික්මයාම පොතේ
තුන්වෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදයේ 1 ඉඳන් 5 දක්වා මෝසස් වනහයි මාමා වූ මිදියෙහි පූජක වූ යෙත්‍රෝ ගේ එළු බැටළු රැළ බලාගනිමින් සිටියේය. ඔහු එළු බැටළු රැළ වනාන්තරයේ යහ පැත්තට ගෙන ගොස් දෙවියන් වහන්සේගේ කන්දට එනම් ඔරෙබ්ට පැමිණියාය. ස්වාමීන් වහන්සේගේ දූතයා පඳුරක් මැද ගිනි ජාලාවක සිට ඔහුට පෙනුනේය. ඔහු බලා සිටියේය. බලව පඳුර ගිනි ඇවිලි තිබුණු නමුත් දාලා නොගියේය. එවිට මෝසස් මම දැන් අහකට හැරි පඳුර දාලා නොගියේ මක් නිසාද මේ දර්ශනය බලන්නෙමියයි කීය. ඔහු බලන පිණිස හැරි යන බව දෙවි ස්වාමීන් වහන්සේ දුටු කල දෙවියන් වහන්සේ පඳුර මාධ්‍යයෙන් මෝසස් කියා ඔහුට හඬ ගැසුවේය. මම මේ යයි ඔහු කීවේය. උන්වහන්සේ කතා කොට මෙතනට ලං නොව නුඹේ පාදවලින් නුඹේ මහන් ගලවව. මක් නිසාද නුඹ සිටින ස්ථානයේ සුද්ධ වූ භූමියකයි කියසේක. සහෝදර සහෝදරිනි, විශේෂයෙන්ම අපි වටහාගත යුතුයි දෙවියන් වහන්සේගේ මේ වචනේ තිබෙනා වූ ඒ එළිදරව් ලබා ගැනීමේ කාලයක අපි සිටින්නේ. දෙවියන් වහන්සේගේ සත්‍ය වචනේ ප්‍රකාශ කරන්නා වූ දේව සේවකයන් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා වගේම ඔවුන්ගේ ප්‍රකාශත්වය සිදුවෙන ගුණාංග තුනක් තියෙනවා. එකක් තමයි යේසුස් වහන්සේ කිව්වා මම කොහොමද දෙවියන් වහන්සේ කොහොමද මාවේ වූවේ ඒ සේවය උදෙසා ඒ විදිහටම මමත් මගේ දාසයන් මගේ සේවකයන්ම දෙවියන් වහන්සේගේ ඒ පණිවිඩය උදෙසා යොමු කරනවා කියලා. කොහොමද යේසුස් වහන්සේ වෙව්වේ? වාක්‍ය මාංශයන් බවට පත් කළේවුවා. ඒ වාක්‍ය තුලින් ජයග්‍රහණය කර ගැනීමේ බලාපොරොත්තුව සහ ඒ වගකීම තුලින්. ඒ වගේම තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ සේවකයෙක් නිරන්තරයෙන්ම වාක්‍ය තුල වචනය තුල සිටිය යුතුයි. වචනය තුලින් ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ මානසික ක්‍රියාවල් ජයග්‍රහණය කර යුතුයි. ඔහු එවැනි ජයග්‍රහණය කර පුද්ගලයෙකුට පමණයි අනෙක් කෙනෙක්ට කියන්න පුළුවන් මේ විදිහට කරන්න කියලා. නැතුව ඔහු ජයග්‍රහණය කරන්නේ නැතුව ඔහු වචනේ ජීවත් වෙන්නේ නැතුව කොහොමද තව කෙනෙක්ට කියන්නේ ඒ වචනේ පිළිබඳව? දෙවනුව එතුමා කිව්වා, යේසුස් වහන්සේ කිව්වා යම් කිසි වචනේ ප්‍රකාශ කරන්නෙක් සිටනවා නම් ඒ වචනය පිළිබඳ ඒ වස්තුවක් හැටියට සලකලා ඒ වස්තුවේ පරණ දේවල් සහ අලුත් දේවල් හරියාකාරව අවබෝධ කරගත යුතුයි. ඒ නිසා පරණ ගිවිසුමත් අලුත් ගිවිසුමත් පිළිබඳ ප්‍රබල ඥානයක් අවබෝධයක් ලබා ගත යුතුයි ඒ සේවකයා. ඒ වගේම අන්තිමට එතුමා කියනවා එතුමා විශ්වාසවන්ත ඥානවන්ත පුද්ගලෙක් විය යුතුයි. ඒ විය යුත්තේ මක් නිසාද? ඒ කාලයට අදාළ වචනය ලබා දීමට. කාලයට නියම ඒ රුචි ඒ වචනේ අදාළ විදිහට අදාළ ආකාරයට අදාළ කාලයට ප්‍රකාශ කිරීමේ හැකියාව තියෙන්න ඕන. ඒක එතුමා දෙවියන් වහන්සේට විශ්වාසවන්තව ඒ වගේම ඥානවන්තව දෙවියන් වහන්සේගේ ඥාණයෙන් සැදී පැහැදී සිටිය යුතුයි. මේක අපි දැන් මෙතන කියපු පරිවිඩය තමයි සහෝදර සහෝදරිනි මේ නික්මයාමේ අපි දකිනවා මෝසස් තුමා පිළිබඳ. මෝසස් තුමා කියන්නේ විශේෂ වගකීමක් දුන්නා පුද්ගලයා දෙවියන් වහන්සේට. දෙවියන් වහන්සේ විසින් ඔහුට දුන්නේ මොකක්ද ඒ වගකීම? ඔහුට තිබ්බා ඊශ්‍රායල් ජනතාව වහල්භාවයෙන් මුදවා ගන්නට. අවුරුදු 400ක පමණ ඊජිප්තු දේශයේ වහල්භාවයෙන් සිටිය මේ ජනතාව බෙහෙර ගැනීමේ ඒ ප්‍රබල අභියෝගය සහ ප්‍රබල ඒ කටයුත්ත කිරීමට තමයි දෙවියන් වහන්සේ මෝසස්ව සූදානම් කළා ඒ වගකීම් බාර දුන්නේ. නමුත් අපි දකිනවා මෝසස් ඉපදෙන කාලේ උපුදුනේ වහල් පවුලකට.
ඔහුගේ පවුල, ඔහුගේ අම්මා, ඔහුගේ පියා සියලු දෙනාම වහලුන් හැටියට හිටියේ ඊජිප්තු දේශයේ. නමුත් ඒ වහල් දරුවන් මරණ කාලයේදී ඉපදෙන පිරිමි ළමයා මරණ කාලයේදී මෝසස් බේරුණා. නමුත් මෝසස් ඇදී වැඩි ආවේ ෆාරාවෝගේ නිවසේ. මොකද ෆාරාවෝගේ දුව තමයි මෝසස්ව හදාගත්තේ. අවුරුදු 40ක් වෙන විට ඔහු ඊජිප්තුවේ කුමාරයෙක් හැටියට තමයි ඔහු වැඩුණේ. ඉගෙන ගත්තේ. ඒ ෆාරාවෝගේ දියණියගේ පුත්‍රයා හැටියට ඔහු ඊජිප්තු දේශයේ කුමාරයෙක් හැටියට අවුරුදු 40ක් දක්වා ක්‍රියා කළා. නමුත් ඔහුට නිරන්තරයෙන්ම දැනගෙන හිටියා ඔහු කවුද කියලා. ඔහු ඊජිප්තු දාසිකෙක් නෙමෙයි, ඔහු යුදෙව් ජාතිකයෙක්, ඊශ්‍රායල් ජාතිකයෙක් කියන බව ඔහු නිරන්තරයෙන්ම හඳුනාගෙන හිටියා. මොකද ඔහුගේ මෑණියන් තමයි ඔහුට කුඩා කාලේ පිටම්ම කිරිපෝලා ඔහුව ඒක සේවය කරේ. ඒ නිසා ඔහුට ඒ අවබෝධය ලබාගත හැකි වුණා. ඔහු නිරන්තරයෙන්ම ඒ දැනගෙන හිටියා ඔහු ඇවිල්ලා මිස්ර ජාතිකයෙක් නෙවෙයි, ඊජිප්තු දාසිකයෙක් නෙවෙයි, ඊශ්‍රායල් වංශයට ඊශ්‍රායල් ජාතිකයෙක් කියලා. නමුත් ඔහු අවුරුදු 40 වෙන කාලේදී ඒ ඥාණයෙන් ඔහුට ලැබුව තිබෙන ඒ දැනීමෙන් ඔහු කටයුතු කරන්න ගිහිල්ලා ඔහු ලොකු අමාරුවකට පැටලුණා. ඒ අමාරුවකට පැටිච්ච ඔහු ඊට පස්සේ ඒ පාරාවෝගේ රජුට බයයි. ඔහු ඒ දැනගත්තට පස්සේ ඔහු පලා ගියා. මීදාන් දේශයට පලා ගිහිල්ලා ඒ මීදාන් දේශයේ සිටියා. ඒ මීදාන් දේශයේ ජෙත්‍රෝ කියනා වූ මීදාන් දේශයේ ඊටව පූජකවරයෙක්. ඒ ඔය පූජකවරයාගේ දියණියක් විවාහ කරගෙන ඔහු අවුරුදු 40ක් ඒ මීදාන් දේශයේ ඉන්දේරුකු වශයෙන් සේවය කරා. අවුරුදු 40ක්. ඒ අවුරුදු 40ක් මිස්ර දේශයේ ඊජිප්තුවේ කුමාරයෙක් හැටියටත් මීදාන් දේශයේ ඉන්දේරුකු හැටියටත් ජෙත්‍රෝ කියන ඔහුගේ මීදාන් දේශයේ පූජකවරයාගේ දියණියගේ ස්වාමි පුරුෂයා හැටියට ඔහු ක්‍රියා කරා. ඒ ඔහුගේ බැටළු සහ එළු රැළ බලා ගනිමින් ඉන්දේරුකු හැටියට. අවුරුදු 40ක් ගත වුණාට පස්සේ තමයි මේ දකින්නේ මේ අවස්ථාව. මොකද්ද මේ අවස්ථාව? මෝසස් ඒ බැටළුවන් එළුවන් බලා ගන්න අවස්ථාවේදී එකපාරටම ඔහුට අමුතු දර්ශනයක් ප්‍රකාශ වෙනවා. මොකද්ද ඒ දර්ශනය? පඳුරකින් එළියක් පැතිරෙනවා. ගිනි මාලාවක් ඇති වෙනවා මේ පඳුර තුලින්. නමුත් පඳුර දැවී යන්නේ නැහැ. පඳුර හිමම තියෙද්දි ගිනි මාලාවක් ඇති වෙනවා. මෝසස් මේ අමුතු පුදුම දෙයක් හැටියට මෝසස් දකිනවා. තව ටිකක් ලං වෙලා බලන්න ගියාම බැලුවා මොකද්ද මේ වෙන්නේ මෙතන. පඳුර ගිනි ගන්නවා. නමුත් පඳුර දැවී යන්නේ නැහැ. පඳුර ඒ විදිහටම තියෙනවා. ඒ නිසා මෝසස් නැවත වාරයක් ඒ ළඟට කිට්ටුවට බලන්න යාමේදී තමයි අපි දකින්නේ සිදුවෙන කටයුත්ත. පිටක් කිලෝමීටරදී ස්වාමීන් වහන්සේගේ දූතයා පඳුර මැද ගිනි ජාලාවක සිට ඔහුට පෙනුනේය. ඔහු බලා සිටියේ බලව පඳුර ගිනි ඇවිලී තිබුණු නමුත් දාලා නොගියේය. එවිට මෝසස් මම දැන් හැරි පඳුර දාලා නොගියේ මක් නිසාද යන මා දර්ශනේ බලන්න මේ කී. ඔහු ටිකක් බැලුවා මොකද්ද මෙතනට වෙන්නේ කියන එක. එවිට ස්වාමීන් වහන්සේ දුටු කල දෙවියන් වහන්සේ පඳුර මාධ්‍යයෙන් මෝසස් කියා ඔහුට පඳුර මැදින් පඳුර තුලින් හඬක් ඇසෙනවා. පඳුර තුලින් හඬ ඇසෙන්නේ මොකද? මෝසස් කියනවා හඬ. මෝසස්ට කතා කරනවා. දෙපාරක් කතා කරනවා. මෝසස් කියනවා. කතා කළ උන්වහන්සේ කතා කරලා මෙතන ලං නොවේ. මේක ලං වෙන්න එපා. නුඹේ පාදවලින් නුඹේ පාවහන් ගලවුව. මක්නිසාද නුඹ සිටින ස්ථානය සුද්ධ භූමියකි.
ඔබ සිටින ස්ථානයේ සුද්ධ භූමියකි. සහෝදර සහෝදරිනි, අපි දකිනවා විශේෂයෙන්ම අද නොයෙකුත් ආගම් තියෙන මේ ලෝකේ. ක්‍රිස්තියානි ආගම, ඒ ක්‍රිස්තියානි ආගම තුල කතෝලික, අංග්ලිකානු, ඒ වගේම නොයෙකුත් නිකායන් තියෙනවා. ඒ වගේම හින්දු ආගම, ඉස්ලාම් ආගම, බෞද්ධ ආගම වගේ නොයෙකුත් ආගම් තියෙනවා. මේ හැම ආගමකටම සුද්ධ වූ ස්ථානයක් තියෙනවා. ඒ සුද්ධ වූ ස්ථානයේ තියෙන සුද්ධ වූ භූමියක වෙන්න පුළුවන්. භූමියක යම් කිසි භූගෝලීය ස්ථානයක, නගරයක, ගමක, රටක යම් කිසි විශේෂත් වූ ස්ථානයක තියෙනවා. ඒ ස්ථානයට සමහරට සුද්ධ වූ භූමිය කියනවා. අපි දකිනවා විශේෂයෙන්ම රටවල් වලට අදාළ දේවස්ථාන තියෙන ඒවාට කියන්නේ සුද්ධ වූ දේවස්ථාන, සුද්ධ වූ ස්ථානය, සුද්ධ වූ භූමිය. අපි දකිනවා විශේෂයෙන්ම ඊශ්‍රායල් දේශය කියන්නේ සුද්ධ වූ දේශය කියලා. ජෙරුසලමට කියන්නේ සුද්ධ වූ නගරය කියලා. ඒ දේවස්ථාන කියන්නේ සුද්ධ වූ දේවස්ථානය කියලා. ඒ වගේම අපි දක්වලා ඉස්ලාම් ධර්මයේ මකා කියනා වූ සුද්ධ වූ ස්ථානයක් තියෙනවා. කතෝලික වරුන්ට සුද්ධ වූ ස්ථානයක් තියෙනවා, වැටිකානුව. ඒ වගේම එක සුද්ධ වූ ස්ථාන තියෙනවා. ඒ සුද්ධ වූ ස්ථාන වලට මිනිස්සු යනවා බලන්න. මිනිස්සු නිරන්තරයෙන් මේ ස්ථාන වලට ගියොත් යම් කිසි ආශිර්වාදයක් ලැබෙයි කියලා හිතනවා. ඒ නිසා හැම ආගමකම සුද්ධ වූ ස්ථානයක් තියෙනවා. සුද්ධ වූ භූමියක් තියෙනවා. සුද්ධ වූ දේවල් තියෙනවා. එහෙමනම් සහෝදර සහෝදරිනි, මෙතනදී ඇයි දෙවියන් වහන්සේ මෝසස්ට කතා කළා කියන්නේ නුඹගේ පාවහන් මේ භූමියෙන් ගලවන්න. අපි දකින විශේෂ සමහර සුද්ධ වූ ස්ථාන වලට යනකොට පාවහන් ගලවන්න අවශ්‍යයි. හරි විදිහට ඇඳගෙන යන්න අවශ්‍යයි. අපි දකින විශේෂ දේවස්ථාන වලට යනකොට පාවහන් ගලවන්න ඕන. මුස්ලිම් පල්ලියකට වෙන්න පුළුවන්, සමහරට කතෝලික පල්ලියකට වෙන්න පුළුවන්, බෞද්ධ ස්ථානයකට වෙන්න පුළුවන්, හින්දු ස්ථානයකට වෙන්න පුළුවන්. ඒ හැම ස්ථානයකට යන විට නිරන්තරයෙන්ම පාවහන් ගලවිය යුතුයි කියන එක අපි දකිනවා මිනිස්සු ඒ දේ ක්‍රියාත්මක කරනවා. නමුත් මෙතනදී අපි බලන්න ඕන මොකද්ද මෙතන වෙලා තියෙන්නේ? ඇයි දෙවියන් වහන්සේ මේ දේශය, මේ භූමිය සුද්ධ භූමියක් බවට මෝසස්ට කිව්වේ? සහෝදර සහෝදරිනි, අපි අනුග්‍රහය අපිට අනුග්‍රහය දක්වන මේ විශ්වයේ මෙවුව දෙවියන් වහන්සේ යම්කිසි ස්ථානයකට කොටු කරන්න බෑ. යම්කිසි ස්ථානයකට සීමා කරන්න බෑ. මොකද මේ විශ්වයේ මෙවුව වූ ඒ මහෝත්තම සර්ව බලධාරී, සර්ව ව්‍යාප්ත, සර්ව ඥාන දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. ඊබ්‍රු බයිබලයේ සඳහන් කරනවා ඔහුගේ නම අඩොනායි, එලෝහිම්, එලායි ෂඩායි, යාවේ. ඒ වගේ නම් වලින් ප්‍රකාශ කරන ඒ දෙවියන් වහන්සේ එකම දෙවියන් වහන්සේ. පියාණන් මුළු ලෝකෙම මැව්වා. ඒ නිසා ඒ දෙවියන් වහන්සේව කුඩාරමකට, පල්ලියකට, දේවස්ථානයකට ඒ වගේ දෙයකට සීමා කරන්න බෑ. මොකද ඔහු මුළු විශ්වයම පුරවනවා. මේ දෙවියන් වහන්සේ තමයි මුළු විශ්වයම මවලා තියෙන අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන්. ඒ නිසා දෙවියන් වහන්සේගේ පැවැත්මට පටන් ගැනීමක් නැහැ, අවසානයක් නැහැ. දෙවියන් වහන්සේ සදාකාලිකයි. ඒ නිසා එතුමාගේ පැවැත්මට පටන් ගැනීමක් සහ අවසානයක් නැහැ. ඒ නිසා මෙතන මේ දෙවියන් වහන්සේ තමයි පරිසුද්ධ, අතිසුද්ධ, නිර්මල කම තියෙන්නේ දෙවියන් වහන්සේ තුල. ධර්මිෂ්ඨකම තියෙන දෙවියන් වහන්සේ තුල. ධර්මිෂ්ඨකම දෙවියන් වහන්සේ තුල තියෙන්නේ, නිර්මල භාවය දෙවියන් වහන්සේ තුල තියෙන්නේ, පිරිසුදු භාවය දෙවියන් වහන්සේ තුල තියෙන්නේ, සුද්ධ භාවය තියෙන දෙවියන් වහන්සේ. එහෙමනම් සහෝදර සහෝදරිනි, අපි සමගිය ස්ථානයකට සුද්ධ බව හඟවන්න ඒ ස්ථානයේ සමහර වෙලාවට තනින් සුද්ධ භාවය නැතිලා. අපි දකිනවා විශේෂයෙන්ම රස්සියාවෙන් ගොක් සුද්ධ ස්ථාන තිබ්බ. නමුත් කොමියුනිස්ට් කාලේදී
ඒ සුද්ධ වූ ස්ථාන ඔක්කොම ගබඩා බවට පත් වුණා. ඒ සභාවන් චර්චස්ලා ඔක්කොම උන් ගබඩා බවට පත් කරා කමියුනිස්ට් කාලයේදී රෂ්‍යාවේ. ඒ වගේම හැම රටකම ඒ වගේ තියලා තියෙනවා. හුඟක් රටවල් වල ඒ දේවස්ථාන සමහර වෙලාවට නොයෙකුත් අනෙකුත් දේවල් වලට පාවිච්චි කරා භාජනය කරා. විලක්‍රම විශේෂයෙන්ම බැබිලෝනියානු සහ මීඩෝ පර්ෂියානු සහ ග්‍රීසියානු ඒ වගේම රෝමානු අධිරාජ්‍ය කාලේ නොයෙකුත් සුද්ධ ස්ථාන තිබ්බා. අද ඒ ස්ථානවල සමහර වෙලාවට ෆුට්බෝල් පිටියක් තියෙනවා. ෆුට්බෝල් ගහන පාපන්දු ගහන පිටියක් තියෙන්න පුළුවන්. නැත්තම් වෙන දේවල් සිදු වෙන ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ සුද්ධ වූ ස්ථානයට ඒ ස්ථානයක පැවැත්ම තියෙන්නේ తాවකාලිකවයි. ඒ යම් කිසි දෙයක් සිදු වෙන ඒ සිදු වෙන අවස්ථාවේදී තමයි යම් කිසි දෙයක් ඒ සිදුවීම පිළිබඳ නිසා මිනිස්සු විතර මේ ස්ථානයේ සුද්ධ වූ දේවල් සිදු වෙන දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වෙන ස්ථානයක් කියලා. එහෙමනම් අපි මේ දකින්නේ මේ මෝසස් තුමා මේ ඉන්දියරම් බලා ගන්න කාලේ ඌගේ වයස අවුරුදු 80යි. අවුරුදු 40ක් ඌ පාරාවෝගේ මාලිගාවේ පාරාවෝගේ දියණියගේ පුත්‍රයා හැටියට ඊජිප්තු දේශයේ කුමරෙක් හැටියට ජීවත් වුණා. ඊට පස්සේ තමයි දැන් ඌ පලා ගිහිල්ලා ඌ මීඩාන් දේශයේ ජෙත්‍රෝ කියනා ඌ ඒ පූජකවරයාගේ දියණිය විවාහ කරගත්තට පස්සේ ඒ ජෙත්‍රෝගේ කටයුතු බලා ගන්නා වූ ඉන්දියරෙක් බවට පත් වුණා. ඒ අවස්ථාවේ තමයි අපි දකින්නේ මේ අවස්ථාව වෙන විට දෙවියන් වහන්සේගේ කැඳවීමක් ලැබෙනවා. ඒ නිසා තමයි මේ කැඳවීමේදී දෙවියන් වහන්සේ ඌට කතා කරන ඌගේ නම කියලා. මෝසස්. ඒ කියන්නේ අවුරුදු 40ක් මෝසස් ඊජිප්තු දේශයේ හිටියා. තව අවුරුදු 40ක් මීඩාන් දේශයේ හිටියා. ඒ නිසා මෝසස් ඒ ලෝකයේ ගත කළ ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් තියාගෙන දෙවියන් වහන්සේ මෝසස් ඊජිප්තු දේශයේ ඉගෙනුමක් ලැබූ මෝසස් මීඩාන් දේශයේ ඉගෙනුමක් ලැබූ මෝසස් දෙවියන් වහන්සේ කතා කරනවා. ඒ දෙවියන් වහන්සේ කතා කරලා කියන පළමු දේ තමයි මෝසස් නුඹගේ පාවහන් ගලවන්න නුඹ සිටින්නේ සුද්ධ ස්ථානයක. සුද්ධ භූමියක. සහෝදර සහෝදරියනි භූමියක් සුද්ධ වෙන්නේ නැහැ. මෙතන ඇයි දෙවියන් වහන්සේ සුද්ධ භූමියක් කියලා කිව්වේ? මෙතන මේ පඳුර ගිනි ගත්තා නමුත් පඳුර දැවි ගියේ නැහැ. ඒ පඳුර තිබ්බනම් මේ අවස්ථාවේ පඳුර ස්ථානයේ මම හිතන දේවස්ථානයක් ගොඩනගලා මිනිස්සු එතන යනවා නමස්කාර කරන්න. නමුත් අද වෙන විටවත් ඒ පඳුර පිළිබඳව පඳුරේ ඉතිහාසය පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. මොකද දෙවියන් වහන්සේ ඒවා දේවල් ඉතුරු කරන්නේ නැහැ. මොකද දෙවියන් වහන්සේ ස්ථානයකට සීමා නොවිච්ච තන් වාසී කෙනෙක් නිසා. දෙවියන් වහන්සේ යම් කිසි ස්ථානයකට සීමා වෙච්ච තන් වාසී කෙනෙක් නෙමෙයි. එහෙමනම් සහෝදර සහෝදරිනි, ඇයි දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කිව්වේ මේ භූමිය සුද්ධ භූමියක් කියලා? සුද්ධ භූමියක් වෙන්නේ සහෝදර සහෝදරිනි ඒ පඳුරේ තියෙන සුද්ධත්වයක් නෙමෙයි. ඒ පඳුර මීට ඉස්සෙල්ලත් තිබ්බා. ඒ පඳුර මීට ඉස්සෙල්ලත් තිබ්බා. මේ ඉස්ලා මෝසස් ඒ පඳුර පහු කරලා යන්නේ නැති. ඒ පඳුර පහු කරලා ගියත් නමුත් මෝසස් මේ කිසිම සැලකීමක් කරන්නේ නැතිව ඒ පඳුරට. ඒ පඳුර මීට ඉස්සෙල්ලත් තිබ්බා. නමුත් ඒ පඳුර තුල කිසිම සුද්ධත්වයක්, නිර්මලත්වයක්, පිරිසුදු භාවයක් නෙමෙයි තියෙන්නේ. ඒ පඳුර තුල නෙමෙයි. නමුත් පඳුර ගිනි ගන්නවා. ඒ පඳුර ගිනි අරගෙන පඳුර දැවි යන්නේ නැහැ. ඒ ගින්න තුලින් යම් කිසි විශේෂ එළියක්, ආලෝකයක් බැබලෙනවා. අන්න ඒ පඳුර මාධ්‍යයේ සිට පඳුර නිරන්තරයෙන්ම විලකින්නේ ගහක්. පඳුරක් තුලින් තමයි ගස් තියෙන ගහක් මෙන්න පඳුරක් තුලින්. එහෙමනම් සහෝදර සහෝදරිනි, මෙතන සුද්ධ වූ දේ මොකද්ද? දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම මෝසස්ට. ඒ මෝසස් අත්දකින්නේ දෙවියන් වහන්සේ ප්‍රකාශ වීම. මොකද්ද මෙතන තියෙන සුද්ධ වූ දේ? දෙවියන් වහන්සේගේ හඬ ඇසීම.
දෙවියන් වහන්සේගේ හඬ අසන ස්ථානය දෙවියන් වහන්සේගේ හඬ අසන ස්ථානය නිරන්තරයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. අපි දකිනවා විශේෂයෙන්ම ඊශ්‍රායල් ජාතිකයන් ඊජිප්තු දේශයේ ඒ වාල්බාය මුදවගත්තට පස්සේ දෙවියන් වහන්සේගේ හඬ අසන්ට මෝසස් මාත් ලැබුණු සයිනායි කන්දේදී. තාමත් ඒ සයිනායි දේශයේ තියෙන සයිනායි කන්දක් තියෙනවා. නමුත් ඒ සයිනායි කන්දේ මිනිස්සු නමස්කාර කරන්න යන්නේ නැහැ. ඒ අවස්ථාව ඒක සීමා වෙලා තිබ්බයි අවස්ථාවට. ඒ නිසා සහෝදර සහෝදරිනි මෙතන වැදගත්ම වෙන්නේ දෙවියන් වහන්සේ පිරිසිදු වූ අතිශුද්ධ වූ ඒ නිර්මල වූ මහෝත්තම දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම. දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම තුලින් සිදුවෙන ඊළඟ කාර්යය තමයි දෙවියන් වහන්සේගේ හඬ ඇසීම. දෙවියන් වහන්සේගේ හඬ කොතනද තියෙන්නේ? එතන පිරිසුදුයි. දෙවියන් වහන්සේගේ හඬ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ වාක්‍යය, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල. ඒ නිසා සහෝදර සහෝදරි ඒක තමයි දෙවියන් වහන්සේට අද දෙවියන් වහන්සේගේ වචනයට අපි කියන්නේ සුද්ධ වූ වචනය කියලා. සුද්ධ වූ වචනය. ඒක දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වූ වචනය. ඒ සුද්ධ වූ වචනයට දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය තුලින් දෙවියන් වහන්සේගේ ඒ අනුග්‍රහය තුලින් ඒ සුද්ධ වූ වචනයට දෙවියන් වහන්සේගේ බලය දෙවියන් වහන්සේගේ සිතුවිල්ල ප්‍රකාශ වෙනවා. එhmenan සහෝදර සහෝදරිනි උන්වහන්සේවට කතා කර ලං නොවිය. නුඹේ පාදවලින් නුඹේ පාවහන් ගලවන්න. සහෝදර සහෝදරිනි මෝසස් කරුණු දෙකක් දෙවියන් වහන්සේ කියනවා. දෙවියන් වහන්සේට මෝසස් කියලා කතා කරා. කතා කළා කිව්වා උඹද පහවන් දැන් දාගෙන ඉන්නේ ඉන්දේරෙක්ගේ පහවන්. ඉන්දේරෙක්ගේ පහවන් දාගෙන ඉන්නේ. මේ පහවන් උඹගේ පාදයෙන් ගලවන්න ඕන. මේ ඉස්සෙල්ලා උඹ ඊජිප්තු දේශේ කුමරගේ පහවන් දාගෙන හිටියා. නමුත් මම බෝ කඳලා තියෙන වෙන කටයුත්තකට. වාල්බාවේ සිටින ඊශ්‍රායල් ජාතිය මුදවා ගැනීමේ ක්‍රියාවලියට මම නුඹව යොමු කරනවා. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ පැහැදිලිව මෝසස්ට කියනවා මෝසස් දෙවියන් වහන්සේ මෝසස් කියනා වූ ඒ දෙවියන් වහන්සේගේ සේවකයාට කියනවා ඊජිප්තු දේශේ කුමරෙක් වූ මෝසස් මීඩාන් දේශේ ඉන්දේරෙක් වූ මෝසස් දැන් නුඹට තියෙනවා මේ නුඹගේ පාවහන් මේ වෙලාවට මේ කටයුත්තේ නියලා සිටින කටයුත්තේ මේ මුගේ පාවහන් ගලවන්න. සහෝදර සහෝදරයනි හැම කෙනෙක්ම පාවහන් දාන්නේ යම්කිසි ගමනකට. පාවහන් මොකද පාවලින් තමයි අපි ගෙහෙට මෙහෙට ගමන් කරන්නේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔහුට කියනවා මම නුඹව වෙනත් ගමනකට වෙනත් කාර්යයකට වෙනත් කටයුත්තකට යොදවනවා. ඒ නිසා මේ උඹ ඇඳගෙන ඉන්න මේ පහවන් ගැලවිය යුතුය. මොකද ඒ අදාළ පහවන් සුද්ධ ගමනකට සුද්ධ කාර්යයකට සුද්ධ වගකීමකට සුදුසු නැත. එහෙමනම් දෙවියන් වහන්සේ මේ භූමිය සුද්ධයි කියලා කියන්නේ ඒ භූමියේ තියෙන විශේෂත්වයක් නිසා නෙවෙයි. ඒ භූමිය තුලින් දෙවියන් වහන්සේ භූමියේ තිබ්බා වූ ඒ පඳුරෙන් දෙවියන් වහන්සේ උඩ කතා කරා. පඳුර තුලින්. පඳුර නෙමෙයි ඉතර වැදගත් වෙන්නේ. ගින්නත් නෙමෙයි. දෙවියන් වහන්සේගේ හඬ. දෙවියන් වහන්සේගේ හඬ සුද්ධ වූ හඬක්. නිර්මල හඬක්. පිරිසුදු හඬක්. ධර්මනිෂ්ඨ හඬක්. එනේ ඒ හඬ පිළිබඳ තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කියන්නේ. මෝසස්ට කියනවා කතා කරනවා. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ පිරිසුදුභාවය තියෙන්නේ යම්කිසි භූගෝලීය ප්‍රදේශයකටත් යම්කිසි ස්ථානයකටත් නෙමෙයි.
කොතනද දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ වෙන්නේ? කොයි විදිහට දෙවියන් වහන්සේගේ වචනය අපි වෙතට එන්නේ? අන්න ඒ දේ තුලින් තමයි දෙවියන් වහන්සේගේ පිරිසුදුභාවය අපිට අත්දකින්නේ. දෙවියන් වහන්සේගේ වචනය නිර්මලයි, පිරිසුදුයි, සුද්ධවන්තයි. ඒ දෙවියන් වහන්සේගේ නිර්මලයේ වචනය ඇසීමෙන් අපිට යම් කිසි දෙයක් සිදු වෙනවා අපි තුල. අපිට ඒ හඬ ඇසීමේදී යම් කිසි දෙයක් අපි තුල මොසස් දා සිදු වුණා වගේ මොසස්ට කතා කරලා කිව්වා නුඹව මම තෝරාගෙන තියෙනවා. ඒ නිසා සහෝදර සහෝදරියනි අපි සියලු දෙනාටම දෙවියන් වහන්සේගේ හඬ ඇසිලා තියෙනවා. දෙවියන් වහන්සේගේ සුද්ධ හඬ, නිර්මල හඬ ඇසු තරත්තා ඊ타මාත්ම තෝරාගත් අවසන එකක්. හැමෝටම දෙවියන් වහන්සේගේ හඬ අසන්න බෑ. දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේගේ අදහස්, දෙවියන් වහන්සේගේ සිතුවිලි අසන්න ලැබීම ඒක මහඟු දෙයක්. ඒ තෝරාගත්තව කෙනෙක්ට පමණයි දෙවියන් වහන්සේගේ හඬ අසන්න බෑ. අනිත් මිනිසුන්ට ඒක තේරෙන්නේ නැහැ. අවබෝධ කරගන්නත් බෑ. ඒ නිසා දෙවියන් වහන්සේගේ හඬ අසන්න පුළුවන්. ඒ නිසා මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ නිර්මල වූ සුද්ධ වූ ඒ ධර්මයේ ඉෂ්ට හඬ ඇසීමට මෝසස්ට හැකි වුණා. මොකද මෝසස් පෙර සිටම තෝරාගෙන සිට මේ කටයුත්තට. ඔව් අවුරුදු 40ක් පාරාවෝගේ මාලිගාවේ කුමරෙක්, අයිජිප්තුවේ කුමරෙක් හැටියටද තවත් අවුරුදු 40ක් මීදාන් දේශයේ ඉන්දියානු හැටියට ගත කරා. නමුත් ඌට අවස්ථාවක් ලැබුණේ දෙවියන් වහන්සේගේ පිරිසුදු හඬ අසන්න. ඌ ඊජිප්තු දේශයේ පාරාවෝගේ මාලිගාවේ ඉන්නකොට පාරාවෝගේ හඬත්, පාරාවෝගේ දියණියගේ හඬත් තමයි ඇසුනේ. ඒ පාරාවෝගේ ඒ කටයුත්ත කරන සේවකයන්ගෙන් ඔහුගේ ඒ පාරාවෝගේ හඬත්, පාරාවෝගේ දුවගේ හඬත් ඒ වගේ හඬ විමන ඇසුනේ. නමුත් ඔව් ඒ පාරාවෝගේ ඒ කාලයෙන් අයින් වෙලා මීදාන් දේශයට ඇතුළු වුණාට පස්සේ ජෙත්‍රෝගේ හඬත්, ඔහුගේ භාර්යාවගේ හඬත් ඒ මීදාන් දේශයේ සෙනගගේ හඬත් පමණයි ඔහුට ඇසුනේ. මේ තමයි ප්‍රථම අවස්ථාව. දෙවියන් වහන්සේගේ නිර්මල වූ සුද්ධ වචනේ ඍජුවම ඔහු අසනවා. අසනවා නෙමෙයි, ඔහුට විශේෂත්ව වූ හඬක් එක. මෝසස් කියලා කතා කරනවා. සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ කැඳවීම විශේෂත්වයි. ඒ විශේෂ කැඳවීම. ඒක හැමෝටම ලබා ගන්න බෑ. ඒක මේ කඩේකට ගිහිල්ලා පාන් හරි මරිස් එකක් ගන්නවා වගේ ගන්න බෑ. කඩේකට ගිහිල්ලා යම් කිසි දෙයක් ගන්නවා වගේ මිලදී ගන්න බෑ දෙවියන් වහන්සේ කැඳවීම. දෙවියන් වහන්සේගේ කැඳවීමට පෙර තෝරා ගැනීමක් අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ බීජය තමයි දෙවියන් වහන්සේ කැඳවීමට ලක් වෙන්නේ. අපි දන්නා සහෝදර සහෝදරියනි, දෙවියන් වහන්සේගේ අපි ආදම් තුලින් නැති වූ සෙනඟක්, ඒ සෙනඟ නැවත වාරයක් දෙවියන් වහන්සේ මුදවා ගත යුතුයි. ඒ නිසා තමයි අපිට මෙවැනි අවස්ථාවක් ලැබිලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ හඬ අසන්න. ඒතර දෙවියන් වහන්සේ මෝසස්ව තෝරාගත්තා. පළමුව දෙවියන් වහන්සේගේ ඒ නිර්මල, පිරිසුදු, අතිසුද්ධ, ඒ ධර්මිෂ්ඨ වාක්‍ය, වචනය, සිතුවිල්ල හඬන්න. ඒ නිසා භූමියේ යම් කිසි පිරිසුදු භාවයක් නෙවෙයි තියෙන්නේ. ඒ පඬුරේ පිරිසුදු භාවයක් නෙවෙයි. පිරිසුදු භාවයේ තියෙන්නේ, සුද්ධ භාවයේ තියෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමත්, දෙවියන් වහන්සේගේ හඬත්, දෙවියන් වහන්සේගේ වචනයත් තුලින්. ඒ නිසා සහෝදර සහෝදරියනි, අපි දකිනවා විශේෂයෙන්ම අපි මේක හරියාකාරව අවබෝධ කරගත යුතුයි. දෙවියන් වහන්සේගේ පිරිසුදු හඬ ඇසුවට පස්සේ ඒ හඬ ඇසින්නේ විශේෂයෙන්ම අපිට ඍජුවම පෞද්ගලිකව දෙවියන් වහන්සේ කතා කරන්නේ. ඍජුවම පෞද්ගලිකව දෙවියන් වහන්සේ අපිට කතා කරනවා, අපිට අපේ නම කියලා. කැඳවීමේ තියෙන්නේ මට ඍජුවම. ඒ නිසා සහෝදර සහෝදරියෝ, ඔබතුමාලා ඔබලා යම්කිසි පවුලකට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. නමුත් සමහර විටට ඒ පවුල තුලින් ඔබට විතරයි මේ හඬ අසන්න පුළුවන් වෙන්නේ සමහර වෙලාවට. මම දන්නවා විශේෂයෙන් බෞද්ධ පරිසරයක සැදී පැහැදී සිටි පුද්ගලයෙක් හැටියට දෙවියන් වහන්සේගේ හඬ මට ඇසුණා. දෙවියන් වහන්සේ කැඳවීම ලබා ගත්තා.
ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මයේ පිළිබඳ දන්න හුඟක් කට්ටිය ඉන්නවා. ඒ වගේම සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ සත්‍ය පිළිබඳ වචනය හඬ ඇසීමට මට හැකියාවක් ලැබුණා. මම නිකායකට සම්බන්ධ වෙලා සිටිනේ නිකායෙන් එළියට එන්න. පෞද්ගලික දෙවියන් වහන්සේ විසින් ඒ දිනව හඬ. ඒ නිසා පිරිසුදුභාවයේ තියෙන්නේ භූමියක නෙවෙයි දෙවියන් වහන්සේගේ හඬේ. දෙවියන් වහන්සේගේ සිතුවිල්ලේ දෙවියන් වහන්සේගේ වචනය. දෙවියන් වහන්සේගේ වචනය අපි අසනකොට අපගේ ගමන් මාර්ගය වෙනස් වෙනවා. අපගේ එදිනෙදා ක්‍රියාවලිය වෙනස් වෙනවා. ඒ මෝසස්ට සුදුන ඒ කටයුතු තමයි. එදා පටන් දෙවියන් වහන්සේගේ හඬ ඇසුව තැන් පටන් ඔහුගේ ජීවිතයේ අපි කියනවා හැරවුම් ලක්ෂයක්. හැරවුම් ලක්ෂයක් ඇති වුණා. ටර්නින් පොයින්ට් එකක් ඇති වුණා. ඒ දෙවියන් වහන්සේගේ හඬ ඇසීම තුලින් තමයි මෝසස්ගේ වගකීම් වල හැරවුම් ලක්ෂය ඇති වුණේ. ටර්නින් පොයින්ට් එක ඇති වුණේ. එhmenan සහෝදර සහෝදරනි මෝසස්ට කතා කරන දෙවියන් වහන්සේ කවුද කියලා දෙවියන් වහන්සේ උට ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේ උට කතා කරලා කියනවා මම මේ වගේ දෙයකට ඔබව යොමු කරන්න සැදී පැහැදී සිටිනවා කියලා. නමුත් මෝසස්ට ඒක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා මෝසස් දෙවියන් වහන්සේත් මෝසස් අතර යම් කිසි සාකච්ඡාවක් යනවා. එhmenan සහෝදර සහෝදරිනි අපි දකිනවා නික්පයාමේ 3 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15. එවිට දෙවියන් වහන්සේ කතා කොට මම යම්සේ සිටින්ද එසේම සිටිම්ම මෝසස්ට කීසේක. තවද උන්වහන්සේ කියනසේක් නුඹ ඊශ්‍රායල් පුත්‍රයන් කතා කොට ස්වයම්බූ නම් තනන් වහන්සේ ස්වභූ නම් තනන් වහන්සේ නුඹලා වෙතට එව්සේකයි කියාපන්ය. තවදුරටත් දෙවියන් වහන්සේ මෝසස් කතා කොට ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද යාකෝබගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ ප්‍රයෝරුන්ගේ දෙවූ ස්වාමීන් වහන්සේ නුඹලා වෙතට මා එව්සේකයි ඊශ්‍රායල් පුත්‍රයන්ට කියපිය. දැන් සහෝදර සහෝදරිනි මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ උට දෙන්නා වූ වගකීම තමයි ඊජිප්තු දේශයට ගිහිල්ලා ඒ ඊජිප්තු වාල්භාවයේ සිටින සෙනග මුදවාගෙන නැවත වාරයක්ව ඒ වාල්භාවෙන් මුදවා ගන්න. නමුත් මෝසස් කිව්වා මේක මට කරන්න හැකියාවක් නැහැ. මට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. මට මේ පිළිබඳ ඥානයක් නැහැ. මට මේ පිළිබඳ කිසිම එළිදරව්වකුත් නැහැ. එhmenan සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වගකීමක් යම් කිසි කෙනෙක්ට ලැබෙනවා නම් ඒ ලැබෙන වගකීම දෙවියන් වහන්සේගෙන් මිය යුතුයි. මිනිස්යාගෙන් නෙමෙයි. දෙවියන් වහන්සේගෙන් පමණයි දෙවියන් වහන්සේගේ වගකීම් ලබන්න පුළුවන් වෙන්නේ. දෙවියන් වහන්සේගේ වගකීම් ලබන්න පුළුවන් දෙවියන් වහන්සේගේ පමණයි. ඒ නිසා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ වගකීම් ලබා ගන්නා වූ පුද්ගලයා ඒ දේව වගකීම් ලබා ගන්න. ඒක දිව්‍යමය වගකීමක්. ඒ දිව්‍යමය වගකීම ලබා ගන්නා පුද්ගලයා ඒ වගකීම බාරගන්නේ දෙවියන් වහන්සේගෙන්. වෙන කාගෙන්වත් නෙමෙයි. ඒ වගකීම බාරගන්නේ දෙවියන් වහන්සේගෙන්. දෙවියන් වහන්සේගෙන් වගකීම බාර ගන්න පුද්ගලයා ඒ වගකීමට බැඳී සිටින්නේ දෙවියන් වහන්සේටයි. එහෙනම් සහෝදර සහෝදරිනි අපි වටහාගත යුතුයි මේ දිව්‍යමය වගකීමක් ලබා ගන්නා වූ පුද්ගලයා දෙවියන් වහන්සේට ඍජුවම බැඳී සිටින ඒ වගකීමට. දෙවියන් වහන්සේගේ සේවකයෙක් සිටිනවා නම් ඒ සේවකයා ඍජුවම දෙවියන් වහන්සේට වග කිය යුතුයි. මිනිස්සෙක්ට නෙමෙයි. මිනිස්සුયો තම මිනිස්සෙක්ට වාක් කියන්න යම්කිසි ක්‍රියාවලිය සූදානම් කරනවා. නමුත් දෙවියන් වහන්සේට වාක්‍ය පුද්ගලයා දෙවියන් වහන්සේට විශ්වාසවන්ත වෙයි. සත්‍ය අවබෝධ කරගන්න පුද්ගලයා සත්‍යය නිරන්තරයෙන්ම සත්‍ය තුල ජීවත් වෙන පුද්ගලයෙක් විය යුතුයි. ඒ නිසා මෙතනදී අපි දකිනවා සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ කැඳවීම ලබන මෝසස්
දෙවියන් වහන්සේගේ වගකීමකුත් ලැබෙනවා. දෙවියන් වහන්සේ ඌව හඳුනාගෙන තියෙනවා, තෝරාගෙන තියෙනවා. ඒ කැඳවීම පමණක් නෙවෙයි ඌට වගකීමකුත් දෙනවා. ඒ වගකීමක් දීලා දෙවියන් වහන්සේ ඌට කියනවා මෙන්න මේ කටයුත්ත කරන්න ඕන කියලා. සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේ ඒ කටයුත්ත කිරීමේදී මෝසස් කියනවා මට මේක කරන්න බෑ. මම කවුද කියන්නේ? මම කවුද කියලා. මම කවුද? මාව කවුද එව්වේ කියන එක. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ මෝසස්ට කතා කරලා කියනවා ඒ නික්බයාමේ 3 වෙනි පරිච්ඡේදයේ 14 සහ 15 වගන්තිය කියනවා දෙවියන් වහන්සේ කවුද කියලා කියන්න කියන එක ඔව් අහන මම කවුරු එව්වද කියලා. දෙවියන් වහන්සේ පිළිබඳ ඒ එලිදරව්ව නැති වෙලා ගියා ආදම්ගේ වැටීමත් සමග. ආදම්ට දෙවියන් වහන්සේ පිළිබඳ සැදී පැහැදී එලිදරව්වක් තිබ්බා. දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට සහෝදර සහෝදරිනි පළමුව දෙවියන් වහන්සේ පිළිබඳ අවබෝධයක් ලබාගත්තේ ලුසිෆර්. දෙවියන් වහන්සේ කවුද කියනා වූ තනන් වහන්සේ අවබෝධයක් ලබා ගත්තා. මහෝත්තම මේ විශ්වය මැව්වා වූ විශ්වය පාලනය කරන වාක්‍යම දුන්නා වූ ඒ ආරම්භයේ තාරකාව පටන්ගෙන මේ පුත්‍රයා ලුසිෆර් දෙවියන් වහන්සේගේ එළිදරව් තිබ්බා. කවුද දෙවියන් වහන්සේ? දෙවියන් වහන්සේගේ නම පිළිබඳ එළිදරව් තිබ්බා. නමුත් ඒ එළිදරව් නැති කරගත්තා. නැති කරගත්තා භාවනා පමණක් නෙමෙයි ਉਹ පාතාලයට පල්ලෙහාට වැටුණා. සහෝදර සහෝදරිනි ඊට පස්සේ දෙවියන් වහන්සේගේ එළිදරව්ව දෙවියන් වහන්සේගේ නම දෙවියන් වහන්සේ කවුද කියන එළිදරව් ආදම්ට දුන්නා. දෙවියන් වහන්සේ ආදම්ම මැව්වේ දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. ඒ මහෝත්තම දෙවියන් වහන්සේගේ එළිදරව් දෙවියන් වහන්සේගේ නාමය පිළිබඳ අවබෝධයක් තිබ්බේ ආදම්ට. ආදම්ගේ පරම්පරාවට තිබ්බා. අපි දකිනවා ආදම්ට පමණක් නෙවෙයි ආදම්ගේ පරම්පරාවේ සිටින සෙත්ගේ පරම්පරාව. ආදම්ගේ බීජයෙන් උපන්න වූ සෙත්ගේ පරම්පරාවට දෙවියන් වහන්සේගේ නම පිළිබඳ අවබෝධයක් තිබ්බා. අපි දකිනවා මේ උපති පොතේ 4 5 6 ඒ පරිච්ඡේදවල සඳහන් වෙනවා මේ සෙත්ගේ පරම්පරාවේ කට්ටිය නොව දක්වා දෙවියන් වහන්සේ කවුද කියන්නේ? දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැව්වා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ නම පිළිබඳ හොඳ පැහැදිලි අවබෝධයක් තිබ්බා. සහෝදර සහෝදරිනි, ඒ නිසා තමයි ඔහු කරපු හැම දෙයකින්ම ඔහු යම්කිසි ගොඩනැගිල්ලක් හැදුවත් ඔහු යම්කිසි දෙයක් කරත් ඒ දෙවියන් වහන්සේගේ නාමයෙන් කරා. අද හුඟක් කට්ටියට දෙවියන් වහන්සේගේ නාමය පිළිබඳ කිසි අවබෝධයක් නැහැ. මේ විශ්වය මැව්වා වූ මේ පරණ ගිවිසුම දුන්නා වූ දෙවියන් වහන්සේ පිළිබඳ ඒ එළිදරව්ව නැති වෙලා ගියා නෝවාගේ කාලෙන් පස්සේ. එතෙන් පටන් අපි දකිනවා විශේෂයෙන්ම ඒ නිම්රෝඩ්ගේ කාලේ නිම්රෝඩ් බැලුවා කවුද දෙවියන් වහන්සේ කියලා. දෙවියන් වහන්සේ කවුද කියන එක ඔහුට අවබෝධ කරගන්න බැරුව ඔහු සුභා ධර්මයට දෙවියන් වහන්සේ කියන්න පටන් ගත්තා. සුභා ධර්මයේ මැවිල්ලට මැවුම් කරුවාට නෙවෙයි මැවිල්ලට දෙවියන් වහන්සේ කියලා අවබෝධ කරගත්තේ ඔහු. ඒ නිසා තමයි මැවිල්ලක් වන හිරු සහ සඳුර නමස්කාර කරන්න පටන් ගත්තා. හිරු දෙවියට සඳු දෙවියට ඒ වගේම මේ ග්‍රහලෝකාකාර දෙවිවරුන්ට නමස්කාර කර ගැනීමේ ඒ ක්‍රියාවලිය ඒ ආගම ඒ නැත්තම් ඒ දෙක් නිර්මාණය කරේ නිම්රෝඩ්ගේ කාලේ බැබිලෝනියානු අධිරාජ්‍ය නිර්මාණය වෙනවත් සමගම. ඒ නිසා තමයි ස්වභාව ධර්මයට එහෙම නැත්තම් නේචර් එකට මැවිල්ලට ඉර කියන්නේ දෙවියන් වහන්සේ විසින් මැවුවා වූ දෙයක්. එක ඉරක් නෙමෙයි ඉරවල් දහස් ගාණක් මවන්න පුළුවන් දෙවියන් වහන්සේ මවන්න නැති දෙවියන් වහන්සේ. අභ්‍යවකාශයේ මේ විශ්වය තුල විශේෂයෙන්ම තිබෙනා වූ දේවල් ග්‍රහලෝක ඒ වගේම මිල්කි වේස් ඒ වගේම ගැලැක්සිස් අති විශාල තාරකා බිලියන ගාණක් තියෙනවා. ඒ හැම දෙයක්ම දෙවියන් වහන්සේගේ මැවිල්ල. ඒ නිසා දෙවියන් වහන්සේ මේ තනන් වහන්සේගේ නම පිළිබඳ ඒ එළිදරව්ව නැති වෙලා ගියා. සෙත්ගේ පරම්පරාවේ නැතිවීමත් සමග.
ආදම්ට දෙවියන් වහන්සේ පිළිබඳ පැහැදිලි එළිදරව්වක් එතුමාගේ නම පිළිබඳ දෙවියන් වහන්සේගේ නම පිළිබඳ එළිදරව්වක් තිබ්බා. නමුත් ඒක නැති වුණාට පස්සේ දෙවියන් වහන්සේ කවුද කියන දේ අවබෝධ කරගත්තේ නැහැ. අපි දක්වන විශේෂයෙන්ම දෙවියන් වහන්සේ එළිදරව් වුණේ ඊට පස්සේ අවුරුදු ගානක සියවස් ගානකට පසුව දෙවියන් වහන්සේ ඒ ඌරොක් චල්ඩීස් කියනව ප්‍රදේශයේ සිටියා වූ පවුලක තේරා කියනා වූ ඉරු දෙවියන් නමස්කාර කරන්නා වූ පුද්ගලයාගේ පුත්‍රයෙක් හිටියා ආබ්‍රහම් කියලා. ඒ ආබ්‍රහම් තේරා කියනා වූ පියාගේ පියාසාවගේ සහෝදර ඔක්කොමලා ඉරු නමස්කාරය හිටියේ. අන්න ඒ පවුල තුලින් ඒ ප්‍රදේශයේ විශේෂම හිරු නමස්කාරයේ මධ්‍යස්ථානය දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ප්‍රකාශ වුණා. ආබ්‍රහම්ට ප්‍රකාශ වුණා නමුත් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේගේ නම පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි ආබ්‍රහම්ගෙන් පස්සේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වුණා ඊසාක්ට. ඊසාක්ගෙන් පස්සේ යාකෝබ්ට. යාකෝබ් තමයි ඊශ්‍රායල් බවට පත් වුණේ. එවනම් දෙවියන් වහන්සේ නිරන්තරයෙන්ම ප්‍රකාශ වෙන්නේ ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. ආබ්‍රහම්ගේ ඊසාක්ගේ යාකෝබ්ගේ දෙවියන් වහන්සේ. එහෙම තමයි දෙවියන් වහන්සේව හැඳින්වුවේ. නමුත් දෙවියන් වහන්සේ මෝසස්ට මේ වන විට දෙවියන් වහන්සේ කවුද කියනා වූ තනන් වහන්සේ කියන එක ඉදිරිපත් කරනවා. මම තනන් වහන්සේ. මම තනන් වහන්සේ කියන්නේ උත් කියනවා මම යම්සේ සිටින්ද එසේමය. මම I am that I am. ඒ කියන්නේ සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ. ඒ මහෝත්තම දෙවියන් වහන්සේගේ පැවැත්ම. මම කියන්නේ ඒකයි. දෙවියන් වහන්සේට පටන් ගැනීමක් නැහැ. අතීතයක් නැහැ. වර්තමානයක් නැහැ. අනාගතයක් නැහැ. දෙවියන් වහන්සේ පැවැත්මක් තියෙනවා. ඒ පැවැත්මට පටන් ගැනීමක් නැහැ. අවසානයක් නැහැ. අතීතයක් නැහැ. වර්තමානයක් නැහැ. අනාගතයක් නැහැ. ඒක පැවැත්මක්. සදාකාලයෙන් සදාකාලයට පැවැත්මක්. ඒ නිසා තමයි මෝසස්ට කිව්වේ මම එනං දෙවියන් වහන්සේ උට එල්දරව් වුණේ යාවේ හැටියට. ඒ නිසා සහෝදර සහෝදරනි අපි දකිනවා දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා මම වන තරන් වහන්සේ. ඒ කියන්නේ පැවැත්මින් සිටින තරන් වහන්සේ. මට පැවැත්මක් තියෙනවා. existence. කවුරුත් මාව නිර්මාණය කළා නැහැ. කවුරුත් මාව හදලා නැහැ. අර පිළිම හදලා පිළිමයක් අතලා ඒකට නමස්කාර පිළිමයක් මම දෙවියන් වහන්සේ පිළිමයක් නෙමෙයි. දෙවියන් වහන්සේ මිනිස්සු හදපු දේවස්ථානයක් ඇතුළත ජීවත් වෙන පුද්ගලයෙක් නෙමෙයි. පැවැත්ම තියෙන ආත්මික ආත්මය. සර්වබලධාරී ආත්මය. සර්වබලධාරී ඥානය. සර්වබලධාරී ප්‍රකාශ වීම. සර්වබලධාරී පැවැත්ම. සර්වබලධාරී බලය. එනිසා සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ හඬට පැවැත්මක් තියෙනවා. දෙවියන් වහන්සේගේ සිතුවිල්ලට පැවැත්මක් තියෙනවා. දෙවියන් වහන්සේගේ වචනයට පැවැත්මක් තියෙනවා. ඒ ආරම්භයක් පමණක් නෙමෙයි අවසානයේ පවන්නේ නිරන්තරයෙන්ම පවත්වනවා. ඒ නිසා තමයි එතුමා මෝසස්ට කියනවා මම තරන් වහන්සේ. ඒ නිසා ඒ කියනවා මම යම්සේ සිටින්ද එසේම සිටින්නේ. මෝසස් කියසේක. නුඹ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කර ස්වම්බු නම් තරන් වහන්සේ. ඒ කියන්නේ මම I am කියන්නේ මම කියන්නේ මමත් පැවැත්මක් නිරන්තර දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ අපි විශ්වාස කරන්න ඕන. මොකක්ද එහෙමනම්? පළමුව අපි විශ්වාස කියන්නේ අපේ අදහන්න, අපේ ඇදහිල්ලයි විශ්වාසය දෙකක් කියලා මම පැහැදිලි කරා. විශ්වාසය තියෙන්නේ ආගම් තුල. නමුත් දෙවියන් වහන්සේගේ මනමාලිය තුල තියෙන්නේ විශ්වාසය නෙමෙයි. දෙවියන් වහන්සේගේ මනමාලිය තුල තියෙන්නේ ඇදහිල්ල.
ඇදහිල්ල විශේෂයෙන්ම ඍජුවම දෙවියන් වහන්සේගේ පැවැත්මට දෙවියන් වහන්සේගේ පැවැත්ම නිසා දෙවියන් වහන්සේගේ පැවැත්ම තුලින් එන්නා වූ සිතුවිල්ල වචනය කෙරෙහි රඳා පවතිනවා. අපි පළමුව දෙවියන් වහන්සේගේ ඇදහිල්ලේ පළමු ක්‍රියාවලිය තමයි දෙවියන් වහන්සේගේ පැවැත්ම අවබෝධ කරගන්න. දෙවියන් වහන්සේගේ පැවැත්ම අවබෝධ කරගන්න නැතුව ඇදහිල්ලෙන් ඉදිරියට යන්න බෑ. ඇදහිල්ලෙන් ඉදිරියට යන අපි දෙවියන් වහන්සේ මේ විශ්වයේ මැව්වා වූ විශ්වයේ අවුරුදු බිලියන 14කට ප්‍රථමයෙන් මැව්වා වූ මේ විශ්වයේ පුරවවා වූ මේ විශ්වය පාලනය කරන්නා වූ මේ විශ්වයට බලය ප්‍රකාශ කරන්නා වූ සර්ව බලධාරී සර්ව ඥාන සර්ව ව්‍යාප්ති නිරන්තරයෙන්ම පැවැත්මක් තියෙන තනන් වහන්සේ කියන එක අපි ඇදහිල්ලෙන් පළමුව වටහා ගත යුතුයි. දෙවනුව වටහා ගන්නේ ඒ දෙවියන් වහන්සේ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම. දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනය තුලින්. දෙවියන් වහන්සේගේ හඬ තුලින් දෙවියන් වහන්සේගේ සිතුවිල්ල ප්‍රකාශ වීමෙන්. ඒ නිසා සහෝදර සහෝදරිනි අපි දෙවියන් වහන්සේගේ මැවිල්ලට නෙමෙයි নমස්කාර කරන්නේ. දෙවියන් වහන්සේගේ පැවැත්මට, දෙවියන් වහන්සේගේ කැමැත්තට, දෙවියන් වහන්සේගේ සිතුවිල්ලට, දෙවියන් වහන්සේගේ හඬට, දෙවියන් වහන්සේගේ වචනයට. ඒ නිසා තමයි සහෝදර සහෝදරිනි ගස්කල් වලට নমස්කාර කිරීමටවත්, කඳු වලට নমස්කාර කිරීමටවත්, යම් පිළිම වලට নমස්කාර කිරීමටවත්, නම් මිනිසෙක් নমස්කාර කිරීමත් ඒ කිරීමේ ඒ දෙවියන් වහන්සේගේ මැවිල්ලට নমස්කාර කිරීම. මැවිල්ල දෙවියන් වහන්සේ විසින් ඉටු කරා යුදයක්. නමුත් අපි নমස්කාර කරන්නා নমස්කාර කළ යුත්තේ දෙවියන් වහන්සේ මේ සෑම දෙයක්ම මැව්වා වූ මේ විශ්වය මැව්වා වූ විශ්වය පාලනය කරන්නා වූ විශ්වය තුල ප්‍රකාශ වෙන්නා වූ විශ්වයේ බලාත්මක කරන්නා වූ පැවැත්මක් තියෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේ. පටන් ගන්නමක් නැහැ දෙවියන් වහන්සේ. වර්තමානයක් නැහැ. අනාගතයක් නැහැ. දෙවියන් වහන්සේ තියෙන පැවැත්ම. ඒ නිසා තමයි මෝසස්ට කිව්වේ මම එහෙමනම් කියලා දෙවියන් වහන්සේ ඊට පස්සේ එළිදරව් වෙනවා දෙවියන් වහන්සේගේ හරියාකාර ප්‍රකාශ වීම. අපි දකිනවා කියමු නික්මයන් පොතේ 6 වෙනි පරිච්ඡේදයේ පළමුව වචනේ 3 වෙනි වචනේ දක්වා. මක්නිසාද බලවත් අතක් කරනකොටගෙන ඔවුන්ට යන්ට හරින්නේය. ඔව් බලවත් අතක් කරනකොට තමා රටින් ඔවුන් බලා හරින්නේ කීසෙක. තව දෙවියන් වහන්සේ මෝසස්ට කතා කොට දෙවි වාක්‍ය කතා කොට මම යෝහා වහන්සේය. මම ආබ්‍රහම්ට ඊසාක්ට යාකොබ්ට ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙනුමි. නමුත් යෝහා යන මාගේ නාමය ඔවුන්ට ප්‍රකාශ නොවු නෙමි. ඔවුන් විදේශගත සිටියක් වූ ඔවුන්ගේ පොරොන්දු ස්ත්‍රී තනන්. ඒ නිසා මෙතන දෙවියන් වහන්සේ කියනවා තවද දෙවියන් වහන්සේ මෝසස්ට කතාමට යාවේ යෝහාව ජෙහෝවා ඉංග්‍රීසියෙන් කියන්නේ ජෙහෝවා යාවේ හීබ්‍රු භාෂාවෙන් කියන්නේ යාවේ. ඒක හරියට ප්‍රොනවුන්ස් කරන්න බෑ. ඒක හරියට මේ ප්‍රකාශ කරන්න බෑ. වචනේ නිකන් සාමාන්‍යයෙන් හීබ්‍රු භාෂාවෙන් කියන්නේ ඉංග්‍රීසියෙන් YHVH කියන හීබ්‍රු භාෂාවෙන් ඉස්රායල් ජාතික දෙවියන් වහන්සේගේ නම ප්‍රකාශ කරන්න බියවිය සිටියා. ඒතර මෙතනදී කියනවා දෙවියන් වහන්සේ කියනවා ආබ්‍රහම්ට ඊසාක්ට යාකොබ්ට සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ ලෙස පෙනුමි. සර්ව පරාක්‍රම. නමුත් යෙහෝවා යන මාගේ නාමයෙන් ඔවුන්ට ප්‍රකාශ නොවුණු. මොකද්ද මේ යෙහෝවා කියන නාමයේ අන්තර්ගත වෙලා තියෙන්නේ? සර්ව පරාක්‍රම ඇඩෝනායි එලෝහිම් එලායි ෂඩායි සර්ව පරාක්‍රම.
එනසා මේ මෙතනදී දෙවියන් වහන්සේ මෝසස්ට කියනවා මම ආබ්‍රහම්ටත් ඊසාක්ටත් යාකොබ්ටත් ප්‍රකාශ වුණේ සර්ව පරාක්‍රම එලෝහිම් ඇඩොනායි එල්හයි ෂඩායි කියන නම. නමුත් මම නුඹට ප්‍රකාශ වෙන්නේ යාවේ යෙහෝවා. එතකොට සහෝදර සහෝදරිනි මොකක්ද මේ නමේ තියෙන වැදගත්කම? ඒ නමේ තියෙන වැදගත්කමක් තියෙනවා. මොකද මේ නම ඍජුවම සම්බන්ධ වෙනවා. මොකද්ද? ඒ නම ඍජුවම සම්බන්ධ වෙනවා ගැලවීමට සහ මුදුවීමට. ගැලවීමට සහ මුදුවීමට දෙවියන් වහන්සේ මෝසස්ට මම පැවැත්ම තියෙන තැන වහන්සේ නුඹට ප්‍රකාශ වෙන්නේ සර්වපරාක්‍රම ඇඩොනායි එලෝහිම් ඒකක් තියෙද්දි නමුත් නුඹට ප්‍රකාශ වෙන්නේ යෙහෝවා 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 යාවේ. අන්න ඒ නාමයෙන් මම නුඹට ප්‍රකාශ වෙන්නේ. ඒකට හේතුව තමයි සහෝදර සහෝදරනි ඒ නම සම්බන්ධ වෙලා තියෙන ඍජුවම සෙනග මුදවා ගැනීම ගැලවා ගැනීමට මිදුම් කරු කියනවා. මිදුම් කරු දෙවියන් වහන්සේ අපිට මිදුම් කරුවෙක් වීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන නම තමයි යෙහෝවා යාවේ කියනව නාමය තමයි අපගේ මුදවා ගැනීමට ගලවා ගැනීමට අපගේ ආත්මික ගැලවීමට අපිට පාපයෙන් අපගේ ඒ මූලික පාපෙන් ගැලවීමේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වෙන නම තමයි යාවේ යෙහෝවා. එනිසා සහෝදර සහෝදරියනි මෝසස්ට දෙවියන් වහන්සේ ප්‍රකාශ වෙන්නේ ඒ නාමයෙන්. ඒ නාමයෙන් ප්‍රකාශ වෙලා මෝසස්ට කියනවා නම් මේ වගකීම මම නුඹට දෙනවා. මොකද්ද මේ වගකීම? මේ සෙනග මුදවා ගැනීමේ ක්‍රියාවලියට නායකත්වය දෙන්න. එවනම් මෝසස් ඒ නායකත්වය දුන්නට ඒ වගකීම ඒ සලස්ම කාගේ? දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ කැමැත්ත තමයි මේ ඊශ්‍රායල් ජාතින්ව ඒ වහල්භාවයෙන් මුදවා ගැනීමට. ඒක දෙවියන් වහන්සේගේ ක්‍රියාවලිය. දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සලස්ම. ඒ දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සලස්ම ඉටු කිරීමට තමයි සහෝදර සහෝදරිනි දෙවියන් වහන්සේ කැමැත්ත සහ දෙවියන් වහන්සේ සලස්ම ඉටු කිරීමට තමයි ඒ දෙවියන් වහන්සේ මෝසස්ව තෝරගෙන මෝසස්ට ප්‍රකාශ වුණා ගලවා ගන්නා වූ මුදුම් කරුවා වූ දෙවියන් වහන්සේගේ ප්‍රකාශීම යාවේ යෙහෝවා නාමය තුලින්. ඒක තමයි සහෝදර සහෝදරිනි අපි දකිනවා මෝසස් කියනවා මේ සෙනග මුදවා ගත්තට පස්සේ මා වැනි අනාගත වත්රුවරෙක් ඉදිරියේදී බිහි වෙනවා. මා ක්‍රියාව වූ මුදවා ගැනීමේ ක්‍රියාවලියට ඍජුවම සම්බන්ධ වෙන. එතුමායි සඳහන් කරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳව. ඒතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට නම ප්‍රකාශ කරනකොට ඒ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේගේ අනර්ගී බලයෙන් මරියතුමියට කුස ගන්වන අවස්ථාවේදී ගේබ්‍රියෙල් කියනව දේවදූතයා කියලා කිව්වා නුඹගේ කුසේ තුල පුත්‍රයෙක් උපදින්නේය. සුද්ධාත්මයන් වහන්සේගේ බලය කරන කොටගෙන මේ බීජය ඇති වෙන්නේය. මේ පුත්‍රයාට යේසුස් කියන්නේ ගලවා ගන්නා වූ යෙහෝවා. යෙහෝවා ගැලවුම් කරු මිදවුම් කරු කියනා වූ අර්ථය තමයි යේසුස් කියනා වූ නමෙන් තියෙන්නේ. ඒ කියන්නේ මාව මුදවා ගන්නා වූ දෙවියන් වහන්සේ, මාව ගලවා ගන්නා වූ සර්ව බලවත් තනන් වහන්සේ. ඒ නම තමයි දෙවියන්නේ. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ නිරන්තරයෙන්ම කියන්නේ මම මාගේ පියාණන් වහන්සේගේ නමෙන් ආවා කියලා. මම ආවේ මගේ පියාණන් වහන්සේ. බුදු පියාණන් වහන්සේ තමයි මුදුන් කරු. ක්‍රිස්තුස් වහන්සේ ඒක ඉටු කරක් පියාණන් වහන්සේ වෙනුවෙන්. ක්‍රිස්තුස් වහන්සේ ඒ తాවකාලිකව ඉටු කරා. අපේ මිදුම් කරු හැටියට.
නමුත් මේ මුදුන් කරු සැලසුම් කරු කවුද? දෙවියන් වහන්සේ. ඒ නිසා තමයි යේසුස් වහන්සේ කිව්වා මම දෙවියන් වහන්සේගේ නමෙන් ආවේ කියලා. ඒ නිසා තමයි සහෝදර සහෝදරියනි එතුමා කිව්වේ මම මගේ නමෙන් සුද්ධාත්මයන් වහන්සේ. සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ තුනෙන් එකක් නෙමෙයි. තවත් තැනන් වහන්සේ කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේ. එහෙමනම් සහෝදර සහෝදරියනි අපි දකිනවා මෝසස් තුමාට ප්‍රකාශ වෙන දෙවියන් වහන්සේ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේ තුල තියෙන දෙවියන් වහන්සේගේ සිතුවිල්ල වචනය දෙවියන් වහන්සේගේ හඬ. ඒ හඬෙන් තමයි දෙවියන් වහන්සේ සැලසුම් කරන්නේ මේ ඊශ්‍රායල් ජනතාව මුදවා ගැනීමේ ක්‍රියාවලියකට. ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියට මෝසස් තුමාව දෙවියන් වහන්සේ සූදානම් කරනවා. දෙවියන් වහන්සේ උඩ ප්‍රකාශ වෙනවා යෙහෝවා යාවේ හැටියට. එනිසා සහෝදර සහෝදරනි අපි දකිනවා විශේෂයෙන්ම දෙවියන් වහන්සේ මේ සෙනගව මුදවා ගැනීමේ ක්‍රියාවලියකට මෝසස් තුමා තුලින් ක්‍රියා කරනවා. මෝත්තම හාස්කම් 10ක් කරනවා ඊජිප්ත දේශේ මෝසස් තුමා තුලින්. ඒ හාස්කම් 10ක් කරලා තමයි මේ මහල් ජනතාව ඒ දේශයේ මුදවා ගන්නේ. අන්තිමේදී රතු මුහුදේදී ඒ රතු මුහුද දෙබැවීමේ මහෝත්තම හාස්කම ඉටු කළා. දෙවියන් වහන්සේ මේ ජනතාව ඊජිප්ත දේශයේ වහල්භාවයෙන් මුදවගෙන සයිනා දේශයට ගෙනියනවා. මේ සයිනා දේශයට ගෙනල්ලා දෙවියන් වහන්සේගේ යම්කිසි බලාපොරොත්තුවක් තිබ්බා. ඒ බලාපොරොත්තුව තමයි දෙවියන් වහන්සේගේ මේ සෙනග මේ වහල් වූ සෙනග දෙවියන් වහන්සේගේ සෙනගක් බවට පත් කිරීමට. දෙවියන් වහන්සේගේ තෝරාගත්තා වූ ජාතියක් බවට පත් කර ගැනීමට. දෙවියන් වහන්සේගේ අති උතුම් රාජකීය පූජකයන් බවට පත් කිරීමට. ඒ වගේම තමයි දෙවියන් වහන්සේ විසින් තෝරාගත්තා වූ ජාතියක්, පිරිසුදු ජාතියක්, අතිසුද්ධ ජාතියක් බවට පත් කිරීමට. ඒ වගේම තමයි සහෝදර සහෝදරනි විශේෂ වූ ජන කණ්ඩායමක් හැටියට දෙවියන් වහන්සේ මේ සෙනග මේ ලෝකෙ ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටියා. ඒ නිසා තමයි ඒ සයිනායි දේශයේදී දෙවියන් වහන්සේ මෝසස්ට විශේෂයෙන්ම ප්‍රකාශ වෙනව නැවත වාරයක්. නැවත වාරයක් මෝසස්ට ප්‍රකාශ වෙනවා. එතුමා මෝසස්ට කතා කරලා කියනවා දකින්නවා මෝසස්ට සයිනායි කන්දර එන්න කියනවා. සයිනායි කන්දර එන්න කියලා මෝසස් දවස් 14ක් සහ දවස් 40ක් සහ රාත්‍රී 40ක් පළමුව ගත කරනවා සයිනායි කන්දේදී. සයිනායි කන්දේදී ගත කරනවා නික්මයන් පොතේ 31 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි වගන්තිය. උන්වහන්සේ සයිනායි කන්දේ පිහිටි මෝසස් සමග කතා කර කෙළවරු කල දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් ලෑලි වූ සාක්ෂියේ ලෑලි දෙක ඔහුට දුන්සේක. දෙවියන් වහන්සේ මෝසස් සමග මේ විස්තර මේ දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ වචනය මෝසස් සමග කතා කර මෝසස් දෙනවා. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියන ලද ගල් ලෑලි වූ සාක්ෂිය ලෑලි දෙක දුන්නේ. මෙතන කියනවා 32 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. එවිට මෝසස් හැරී තමන් අතින් ඒ සාක්ෂිය ලෑලි දෙක ගල් ලෑලි දෙක රැගෙන කන්දෙන් බැස්සේය. ඒ ලෑලිව දෙපැත්තේ ලියා තිබුණේය. ඒවා එක පැත්තකින් අනිත් පැත්තෙන් ලියා තිබුණේය.
ඒ ලෑලි දෙවියන් වහන්සේගේ කර්මාන්තයද ලෑලි පිට කොටනද ලියවිල්ල දෙවියන් වහන්සේගේ ලියවිල්ලද විය. ඉතාමත් වැදගත් දෙයක් සහෝදර සහෝදරනි. මෙතනදී අපි දකිනවා දෙවියන් වහන්සේ මෝසස්තුමාට සයිනායි කන්දර එන්න කියනවා. ඒතර මේ සයිනායි කන්ද අදත් මේ සයිනායි දේශයේ තියෙනවා. ඒ නිසා මේ කන්ද පිරිසුදු කන්දක් නෙවෙයි. සුද්ධෝ කන්දක් නෙවෙයි. එතන කන්ද සුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීමයි. කන්ද සුද්ධ වෙන්නේ දෙවියන් වහන්සේගේ වචනය මෝසස්ට ලැබීම තුලින්. ඒත් අපි දකිනවා මෙතනදී මේ ගල්ලෑලි දෙක දෙවියන් වහන්සේ නිර්මාණය කරපු දෙයක්. මනුස්සයා විසින් හදපු දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල්ලෑලි දෙකක්. ඒතර ඒ ගල්ලෑලි දෙකට ඒ දෙවියන් වහන්සේගේ අනපනත් දෙවියන් වහන්සේගේ ආඥාවන් දසපනත ඇතුළු දෙවියන් වහන්සේගේ අනපනත් ආඥාවන් දෙවියන් වහන්සේගේ උපදේශ මාලාවන් ඔක්කොම ඒ පොත් පහ පළමු පොත් පහේ සඳහන් සියලු දෙයක්ම ඒ ගල්ලෑලි දෙක දෙවියන් වහන්සේගේ විසින් නිර්මාණය කරපු ගල්ලෑලි දෙකට එතුමාගේ වචනේ කියන දෙපැත්තෙම ලියලා තිනවා. කිසිම හිතසක් නැහැ. ඒක ලියලා තියෙන දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන්. එහෙමනම් සහෝදර සහෝදරනි මේ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ මනස, දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේ වාක්‍යයක් බවට පත් කරලා තියෙනවා. වචනයක් බවට පත් කරලා තියෙනවා. ඒ වචනේ දෙවියන් වහන්සේ යම්කිසි දෙවියන් වහන්සේ නිර්මාණය කරපු දේ ගල්ලෑලි වලට දෙවියන් වහන්සේ ඒක ඇතුළත් කරලා තියෙනවා. එහෙමනම් සහෝදර සහෝදරිනි මෝසස් පමණයි සයිනායි කන්දේ දෙවියන් වහන්සේගේ හඬ ඇසුවේ. දවස් 40ක් සහ රාත්‍රී 40ක් මෝසස්ට හැකි වුණා දෙවියන් වහන්සේගේ හඬ ඍජුවම ලබා ගන්න. පැවැත්මක් තියෙන එකම තනන් වහන්සේ වෙන සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පැවැත්ම විතරක් නෙමෙයි මෝසස් අඳ අවබෝධ කරගත්තේ මෝසස්ට දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සලස්ම, දෙවියන් වහන්සේගේ දේ, දෙවියන් වහන්සේගේ දේවත්වය අවබෝධ කරගන්න හැකියාවක් ලැබුණා. සහෝදර සහෝදරිනි ඇදහිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම අවබෝධ කර ගැනීමත් වගේම දෙවියන් වහන්සේගේ සිතුවිල්ල අවබෝධ කර ගැනීම. එකම කාසිය දෙපැත්ත වගේ. ඇදහිල්ලෙන් කරුණු දෙකක් වෙන එකක් දෙවියන් වහන්සේගේ පැවැත්ම අවබෝධ කර ගන්නවා. මේ මැව්වා වූ දෙවියන් වහන්සේගේ පැවැත්ම, දෙවියන් වහන්සේ පැවැත්මක් තියෙන තරන් වහන්සේ, සෑම දෙයක්ම දකින්න තරන් වහන්සේ, සර්ව බලධාරී තරන් වහන්සේ, සර්ව ව්‍යාප්ත තරන් වහන්සේ, සර්ව ඥානවන්ත සනත් වහන්සේ. පැවැත්මක් තියෙන, පටන් ගන්නමක් නැහැ, අවර්තමානයක් නැහැ, අවසාන පැවැත්මක් පමණයි තියෙන්නේ. සදාකාලයටම පැවැත්මක් තියෙන. ඒක පළමු දේ ඇදහිල්ල. ඒ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේගේ මනස, සිත, සිතුවිල්ල, වචනය, වාක්‍ය, හඬ අසුවාගත්තා. මෝසස් මේ දෙකම ලබා ගන්න හැකියි. මෝසස් දෙවියන් වහන්සේගේ පැවැත්ම අවබෝධ කරගත්තා. දෙවියන් වහන්සේගේ වචනය, සිතුවිල්ල අවබෝධ කරගත්තා. ඍජුවම. නමුත් මේ ඊශ්‍රායල් ජනතාව උදෙසා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ඒ ගල් ලෑලිවල දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියපු දෙවියන් වහන්සේගේ අනපනත්, දෙවියන් වහන්සේගේ ආඥාවන්, දෙවියන් වහන්සේගේ විස්තර, දෙවියන් වහන්සේගේ උපදෙස් මාලාවක් අද මේ පොත් පහේ තියෙන්නේ. මෝසස් ලිව්වා පොත් පහේ තියෙන්නේ. ඒ උපදෙස් මාලාවක් මේ ඊශ්‍රායල් ජනතාව වෙත මෝසස් තුලින් ඍජුවම ලබා දෙනවා. මෝසස් ඒවා ලිව්වේ නැහැ. කෙලින්ම ඍජුවම දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල්ලෑලිවල, දෙවියන් වහන්සේ දෙපැත්තෙම ලියපු දේවල් වල, දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියපු දේ ඍජුවම ඊශ්‍රායල් ජනතාවට දෙනවා. මේ දේ ඒ ආකාරයෙන් වුන් ලබා ගත්තා නම් දෙවියන් වහන්සේ දා බලාපොරොත්තු වුණ මේ සෙනග, මේ වහල් ජනතාවක් වූ සෙනග ඊටමත් පිරිසුදු
සුදු ජාතිය බවට පත් කරගෙන. මේ වහල් වූ සෙනග මුදවාගත්තට පස්සේ සුද්ධෝ ජාතිය පවතින. ඒ නිසා සහෝදර සහෝදරනි අපි ගැලවීම ලැබුවයි කියලා පස්සේ අපි සුද්ධෝ ජාතියක් වෙන්නේ නැහැ. ගැලවීම ලැබීම එක ක්‍රියාවලියක්. අද උගක් මිනිස්සු කියන්නේ මේ born again කියලා එක ක්‍රියාවලියක්. නමුත් සුද්ධෝ ජාතියක් සුද්ධෝ සෙනග බවට පත් වෙන්න නම් දෙවියන් වහන්සේගේ වචනය ප්‍රකාශ විය යුතුයි, වචනේ ක්‍රියාත්මක විය යුතුයි අප තුළින්. ඒ නිසා තමයි මේ මුදවාගත්තා වූ සෙනගට දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේ මෝසස් තුමා තුළින් ඉදිරිපත් කරන්නේ මේ ජාතාව සුද්ධෝ ජාතිය බවට පත් කිරීමට. ඒ වගේම මේ ජනතාව රාජකීය පූජකයන් බවට පත් කර ගැනීමට. තෝරාගත්තා වූ ජනතාවක් හැටියට පත් කර ගැනීමට. විශේෂ වූ සෙනග බවට පත් කර ගැනීමට තමයි මේ දේ දෙන්නේ. නමුත් සහෝදර සහෝදරනි මෝසස් තුමා මේ දේ ලබාගෙන එනකොට මේ සෙනග ඊජිප්තුවේ වහල්භාවයෙන් සිටපු නිසා ඊජිප්තු දේශේ නිරන්තරයෙන්ම නමස්කාර කරන්නේ සතුන්ට. ඒ නිසා වස්සෙක්ට නමස්කාර කරන්න පටන් ගත්තා. ඒ නිසා මේ දුන්නා වූ ගල්හැලි දෙක දෙවියන් වහන්සේ දුන්නා වූ ලියපු මෝසස් පොළවේ ගහලා ඒක සුළු විසිල වෙලා ගියා. ඒ නිසා සහෝදර සහෝදරිනි මෝසස් නැවත වාරයක් දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ කතා කරලා කියනවා නික්ම යාමේ 37 වෙනි පරිච්ඡේදයේ 27 සහ 28 ස්වාමීන් වහන්සේ මෝසස්ට කතා කොට මේ වචන ලියා ගනින්න. මක්නිසාද මේ වචන ලෙස මම නුඹට මගේ උඹ සමගද ඉස්සා සමගද කිවිසුමක් කළේ මේසේක. ඔව් දවස් 40ක් සහ රාත්‍රී 40ක් කෑම නොකා වතුර නොබී ස්වාමීන් වහන්සේ සමග සිටියේ. උන්වහන්සේගේ කිවිසුමේ වචනය වන ආඥා දසෙල් ලියා දුන්නේසේක. ඒ නිසා සහෝදර සහෝදරයන් දෙවනි වතාවට මේක විනාශ වුණාට පස්සේ දෙවියන් වහන්සේගේ විනිශ්චය ඇති වුණා ඒ කණ්ඩායමකට. නමුත් මෝසස්ගේ කන්නලව නිසා දෙවියන් වහන්සේ නැවත අවස්ථාවක් දුන්නා ඊශ්‍රායල් ජනතාවට මේ දේ ලබා ගන්නට. ඒ නිසා දෙවියන් වහන්සේ නැවත වාරයක් මෝසස්ට කැඳවුවා සායනය කන්ද දෙවනි වතාවට. තවත් ඔහු ගත කරා රාත්‍රී 40ක් සහ දවල් කාලේ 40ක්. නමුත් මේ අවස්ථාවේදී දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා මම නුඹට කියන වචනේ නුඹ ලියාගනින්. පළමුව එහෙම නෙමෙයි. පළමුව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල්ලැලි. මේ අවස්ථාවේ දෙවියන් වහන්සේ මෝසස්ට කිව්වා නුඹ ගල්ලැලි දෙක පල්ලෙහා ඉඳ උඩට ගෙන වරෙන් කියලා. මුලදී ඒ ගල්ලැලි දෙකක් දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කළාද මේ මෝසස් දුන්නේ. ඒ නිර්මාණය කරපු ගල්ලැලි දෙක දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියපු දෙයක්. ඒක සරලව දෙවියන් වහන්සේගේ සෙනඟට අවබෝධ කරගන්න හැකියාවක් තිබුණා. නමුත් ඒ ක්‍රියාවලිය ඒ අවස්ථාව, ඒ මහඟු අවස්ථාව ලබා ගැනීමට ඊශ්‍රායල් ජනතාවට ඒ අවස්ථාවේ සැදී පැහැදී සිටින්න බැරි වුණා. ඔවුන්ගේ ඒ ලාමක ක්‍රියා නිසා, ඔව් වස්සෙක්ට නමස්කාර කිරීම නිසා මෝසස් විසින් ඒ ගල්ලැලි දෙක විනාශ කළා දැම්මා. ඉතින් නැවත වාරයක් මෝසස්ට දෙවියන් වහන්සේ කතා කළා කියනවා නැවත වාරයක් හන්දට එන්න. මේ අවස්ථාවේදී වෙනස්. නුඹ ගල්ලැලි දෙක පල්ලෙහෙන් ගේන්න. ඒ ගෙනාපු ගල්ලැලි දෙකේ දෙවියන් වහන්සේ ලියන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ ඇඟිල්ලේදී දෙවියන් වහන්සේ මෝසස්ට කියන මම කියන දේ නුඹ ලියා ගන්න. ඉතින් මෝසස් තමයි ලියන්නේ. ඒ නිසා තමයි සහෝදර සහෝදරනි මේ පරණ කිවිසුමේ පළමු පොත් පහේ ඒ හැම දෙයක්ම මෝසස් විසින් ලියපු දෙයක්. නමුත් මෝසස් ලිව්වේ දෙවියන් වහන්සේ ඔහුට කියපු දේ. එලිදරව් කරපු දේ. ඒ හීබ්‍රු භාෂාවෙන් ඔහු ලිව්වා. නමුත් සහෝදර සහෝදරනි
ඒ සත්‍ය හංගවලා තියෙන්නේ. ඒක එළිදරව් ලබා ගන්න දෙවියන් වහන්සේගේ ආත්මය අවශ්‍යයි. ඒ නිසා තමයි අද පරණ ගිවිසුම අවබෝධ කරගන්න මේ පළමු පත් පහ අවබෝධ කරගන්න නිකායන්ට බෑ. ක්‍රිස්තියානි ආගමට බෑ. ක්‍රිස්තියානි නිකායන් කියන්නව පෙන්තෙකොස්ත සහ ඒ වගේම ඉවැන්ජලිස්ට් සහ ඒ කට්ටියට බෑ. ඒක දවා ගන්න බෑ. ඉතින් තමයි උපත්ති පොතේ ගුණ තේරෙන්නේ නැහැ. උපත්ති පොතේ මොකද්ද කියන්නේ? මොකද්ද මූලික පාපය කියන්නේ? ආදම් කරපු පාපය මොකද්ද කියලා උන්ට වැටහීමක් නැහැ. ඇපල් ගෙඩියක් කෑවම සර්පෙක් කියන්නේ කවුද කියන්නේ උන්ට අවබෝධයක් නැහැ. සර්පයාගේ පාපය, සර්පයාගේ බීජය මොකද්ද කියලා දන්නේ නැහැ. ස්ත්‍රියට කරපු සාපේ මොකද්ද කියන්නේ නව දෙවියෝ උන් දන්නේ නැහැ. කායින්ගේ પરම්පරාව කියන්නේ මොකද්ද උන් දන්නේ නැහැ. ඒ නිසා ඒ උඟක් දේවල් උට උන් දන්නේ නැහැ. ඒ දරව නැහැ. ඒ නිසා මෝසස් වැරදි දෙයක් ලිව්වේ නැහැ. මෝසස් ලිව්වේ සත්‍ය. ඊබ්‍රු භාෂාවෙන් මෝසස් ලිව්වේ සත්‍ය. නමුත් ඒ මෝසස් ලියපු සත්‍ය ඊශ්‍රායල් ජනතාවට අවබෝධ කරගන්න බැරි වුණා. ඒ සත්‍ය අවබෝධ කරගන්නට ඔවුන්ට ඒ සිතුවිල්ල තිබ්බේ නැහැ. ඔවුන්ට ඒ ආත්මය තිබ්බේ නැහැ. දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ නිසා අදත් එහෙමයි සහෝදර සහෝදරිනි, දෙවියන් වහන්සේගේ සත්‍ය අවබෝධ කරගන්න නොහැකිව වල්මත් වූ ජනතාව බවට පත් වෙලා තිනු මේ නිකායවල තියෙන ක්‍රිස්තියානි කාරයන්. සරල දෙයක් තමයි ඔය අවබෝධ කරගන්නේ. දෙවියන් වහන්සේගේ පරණ ගිවිසුමේ කිසිම දෙයක් වුන්ට අවබෝධ කරගන්න බෑ. මොකද්ද මේ මූලික පාපය? කොහෙද ඇපල් ගෙඩියක් ගැන කියන්නේ? ඇපල් ගෙඩියක් ගැන බයිබලයේ සඳහන් වෙලාවක් නැහැ. සර්පයා කියන්නේ කවුද? මේ ගැරන්ඩියෙක් වගේ සතෙක්ද? ඒ උරුග සතෙක් උනේ පාපයෙන් පස්සේ. ඒ නික්මයාම පොතේ දිත්ව කතාව, ගණන් පොතේ ලෙවි කතාව මොකද්ද මෙතන කියන්නේ? ඒ කිසි දෙයක් මෙලිදරව මේ අද මේ නිකාය ක්‍රිස්තියානි ජනතාවක් නැහැ. සහෝදර සහෝදරිනි, එදා දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු ගල් ඇලි දෙක, දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ඇඳා වූ දෙවියන් වහන්සේගේ අනපනත් ඍජුවම දෙවියන් වහන්සේ මෝසස් ගෙනාවේ මේ ජනතාවට විශේෂත්ව ජනතාවට ඇති කරන්න. නමුත් මෝසස් ලිව්වා වූ තෝරා කියන්නේ පරම පොත් පහ අවබෝධ කරගන්න බැරිව හිටියා දෙවියන් වහන්සේගේ ජනතාව, ඊශ්‍රායල් ජනතාව. ඒ නිසා තමයි වුන් අවුරුදු ගාණක් පොරොන්දු දේශයට යන්න බැරිව හිටියා. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ හාස්කම් කරේ පොරොන්දු දේශයට යන්න ඉස්සෙල්ලා. නමුත් හාස්කම් එකක්වත් කරේ නැහැ පොරොන්දු දේශෙ. මොකද දෙවියන් වහන්සේගේ වචනය, වාක්‍ය දෙවියන් වහන්සේගේ සෙනඟට දෙන්න තිබ්බා. ඒ වටහා ගැනීම, ඒ අවබෝධ කර ගැනීම තුළින් තමයි දෙවියන් වහන්සේගේ බලය, දෙවියන් වහන්සේගේ පැවැත්ම, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ ඥානය, දෙවියන් වහන්සේගේ අවබෝධය, දෙවියන් වහන්සේගේ සැලැස්ම අවබෝධ කරගෙන අපිට දෙවියන් වහන්සේගේ බලයෙන් දරුත්වය අපිට ලබා ගන්න පුළුවන් වන්නේ. එහෙමනම් සහෝදර සහෝදරිනි, මෙතනදී දෙවතාවක් දෙවි මෝසස්තුමා සයිනායි කන්දට යනවා. දෙවතාවක් දෙවියන් වහන්සේගේ පැවැත්මත් දෙවියන් වහන්සේගේ හඬත් අසනවා. පළමු වතාව දෙවියන් වහන්සේ විසින් නිර්මාණය කරපු, දෙවියන් වහන්සේ විසින් ඇඟිල්ලෙන් ලිව්වා වචනේ ගිනිලා ජනතාව නමුත් ඒ වචනේ ලබා ගන්න වාසනාවක් තිබෙන්නේ ඒ අවස්ථාවේ. දෙවනුවත් දෙවියන් වහන්සේගේ වචනය දෙනවා මෝසස් විසින් ලියාගත්තා වූ. ඒක අරන් එනවා. අපි දකිනවා මෝසස් තුමා 34 වෙනි පරිච්ඡේදයේ ඉක්මාමේ 34 වෙනි පරිච්ඡේදයේ විසිනමය සතිය. තවද මෝසස් සාක්ෂියේ ලැලි දෙක තමාගේ අතින්ගෙන සීනා කන්දෙන් බැස්සේය. නමුත් උන්වහන්සේ මෝසම කතා කරනකොට ඔහුගේ මූණේ සමෙන් රශ්ම විහිදෙන බව කන්දෙන් බැස කල ඔහු නොදැන සිටියේය. ආරොන් සහ ඔහු සිළු ඊශ්‍රායල් පුත්‍රයන් මෝසස් දුටු කල බලව ඔහුගේ මූණේ සමෙන් රශ්ම විහිදෙමින් තිබුණේ. බැවින් ඔහු ළඟට එන්ට බය වූයේ. නමුත් ඔවුන්ට
එන්න බය වූයේ. ඊට පස්සේ අපෝ කියමු 33 ඉඳන් 35 දක්වා. මෝසස් ඔවුන් සමග කතා කෙළවරුට කල වැස්මක් තමාගේ මූණේ දබාගත්තේ. එහෙත් මෝසස් ස්වාමීන් වහන්සේ සමග කතා කරන පිණිස උන්වහන්සේ ඉදිරියට ඇතුළුව පිට යන තෙක් වැස්ම අයින් කර තිබුවේ. උන් පිටත් වව් ඊස්රා තමාට අනකරන කාරණා ඊස්රා පුත්‍රයන් කීයේ. ඊස්රා පුත්‍රයන් මෝසස්ගේ මූණ බැලුවට මෝසස්ගේ මූණ සමෙන් රශ්මි වීදම් දුදුවේ. මෝසස් උන්වහන්සේ සමග කතා කරන්න ඇතුළු වන තෙක් නැවත තමාගේ මූණ වැස්මෙන් තබාගත්තේ. සහෝදර සහෝදරිනි, දැන් දකින්න අපි විශේෂත්වයක් මෙතනදී. මොකක්ද විශේෂත්වය? මෝසස් තුමා දවස් 40ක් සහ රාත්‍රී 40ක් කොටස් දෙකකට දෙවියන් වහන්සේගේ අභිමුඛයේ සිටිනවා. පළමුව දෙවියන් වහන්සේ කතා කළ සයිනායි කන්දේ එතුමා විසින් ලිව්වා වූ එතුමාගේ ඇඟිල්ලෙන් ලිව්වා වූ දෙවියන් වහන්සේට ඇඟිලි නැහැ, අත් නැහැ. නමුත් ඒ ඇඟිල්ල කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒ ආකාරයෙන්ම වාක්‍යයෙන් line upon line, precept upon precept එම කියනවා. ඍජුවම දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් දෙවියන් වහන්සේ ඒ ගල්ලෑලි වල දෙපැත්තෙම ලියලා කිසි කෙනෙක්ට කිසි දෙයක් ඇතුල් කරන්න බැරි වෙන විදියට. එවන මෝසස් තුමා දෙවෙනි වතාවටත් සයිනායි කන්දේදී දෙවියන් වහන්සේව හමු වෙනවා. ඒ අවස්ථාවේ දෙවියන් වහන්සේ උට වචනේ කියනවා ලියා ගන්නවා. දැන් මේ පාර දෙවියන් වහන්සේ මෝසස් පල්ලෙහාට එන විට බයිබලයේ සඳහන් වෙනවා මෝසස් තුමාගේ මුහුණෙන් රශ්මි විහිදුණයි කියලා. මුහුණෙන් රශ්මි විහිදුණයි කියලා. සහෝදර සහෝදරිනි, මෝසස් ඒක දැක්කේ නැහැ. මෝසස් දිහා බලන ආරෝන් සහ සෙනග දැක්කම මෝසස්ගේ මුහුණ දිහා බලන්න බෑ. දිලිහෙනවා. ඉර වගේ දිලිහෙනවා. ඒ නිසා මෝසස්ට වුණා මූණ ආවරණයක්. අද අපි දකින ෆේස් මාස්ක් මේක මූණ ආවරණයක්. මූණම සම්පූර්ණ මූණම ආවරණයක් කරන්න මෝසස් දුන්නා. සෙනග අතරට යනකොට. නමුත් දෙවියන් වහන්සේ විතර යනකොට මේ මූණ ආවරණයක් අවශ්‍ය නැහැ. දෙවියන් වහන්සේ සමග මූණට මූණ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ පිළිබඳ අවබෝධයක් නැති සෙනගක් වෙත යනකොට දෙවියන් වහන්සේගේ ඒ ආවරණයක් ලැබෙනවා. සහෝදර සහෝදරිනි, අපි දකිනවා මෝසස් තුමාට දෙවියන් වහන්සේ මුලදිම කියන්නේ මොකද්ද? ඕ මීදාන් දේශයේ වෙන්ඩේරිකු වන විට දෙවියන් වහන්සේ උට ප්‍රකාශ වෙනවා. පැවැත්මක් තියෙන තරන් වහන්සේ තමයි මම සොර් බල්ඩාරි. ඒ පැවැත්මක් තියෙන මම නුඹට එළිදරව් වෙනවා යෙහෝවා. ගැලුම් කාර්යය නැත්නම් විදුම් කරු හැටියට. නුඹ මේ විදුම් කරුගේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා මා උදෙසා. එනිසා මම නුඹව යොදවන අතරතුර මම නුඹට ප්‍රකාශ වෙනවා මගේ කැමැත්ත, මගේ පැවැත්ම, මගේ කැමැත්ත පැවැත්මක් තියෙනවා. දෙවියන් වහන්සේගේ කැමැත්ත දෙවියන් වහන්සේ මෝසස්ට ප්‍රකාශ කරනවා. කැමැත්ත කියන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේගේ සරස්ම. ඒ දෙවියන් වහන්සේගේ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේගේ හඬ, වචනේ, සිතුවිල්ල මෝසස්ගේ ශරීරගත වුණාම මෝසස්ගේ ශරීරය ඒ මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු වෙනවා. මුදවා ගැනීමේ ක්‍රියාවලියට නතු වුණාම දෙවියන් වහන්සේගේ හඬ, දෙවියන් වහන්සේගේ වචනේ, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල මෝසස් තුල අන්තර්ගත වෙනවා. එවනම් මෝසස් තුලින් ප්‍රකාශ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ හඬ. දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ ආලෝකය ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ එළිදරව් ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ විශිෂ්ටත්වය ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨත්වය ප්‍රකාශ වෙනවා. දෙවියන් වහන්සේගේ සුද්ධෝභාවය ප්‍රකාශ වෙනවා. අන්න ඒ දේ තමයි අද අපි දකින්නේ මෝසස් තුමා තුලින් ප්‍රකාශ වෙනවා. ඒ නිසා සහෝදර සහෝදරනි, සුද්ධෝ කන්දේදී
මෝසස් ලබා ගන්නේ දෙවියන් වහන්සේගේ පැවැත්ම තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත ඔහුගේ ශරීරගත වෙනවා. දෙවියන් වහන්සේගේ වචනය දෙවියන් වහන්සේගේ සිතුවිල්ල ඔහුගේ ශරීරගත වෙනවා. ඒ දෙවියන් වහන්සේගේ වචනය ශරීරගත වුණාම දෙවියන් වහන්සේගේ දේවත්වය දිව්‍ය ස්වરૂපය මෝසස් තුලින් ප්‍රකාශ වෙනවා. ඒ දිව්‍ය ස්වરૂපයේ එළිදරව්ව ඒ ප්‍රකාශ වීම සිදු වෙනවා. සහෝදර සහෝදරිනි, සුද්ධ භූමියක් නැහැ. සුද්ධ කන්දක් නැහැ. සුද්ධ පැවැත්මක් තියෙනවා. ඒ සුද්ධ තරන් වහන්සේගේ දෙවියන් වහන්සේ අති උතුම් සුද්ධ තරන් වහන්සේගේ පැවැත්මක් තියෙනා වූ ਸਰව බලධාරී තරන් වහන්සේගේ කැමැත්ත අදාළ වෙන්නේ ඍජුවම දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ සලස්ම, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ වචනය තුල. එහෙමනම් දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවට දුන්නා වූ ඒ තෝරා කියනා වූ පොත් පහේ සම්පූර්ණ අන්තර්ගත වෙලා තිබ්බා මෝසස් තුල. මෝසස් දෙවියන් වහන්සේගේ හඬ අසනවා. අසන හඬ මෝසස් තුලට නික්ම යනවා. මෝසස්ගේ ශරීරය තුල අන්තර්ගත වෙනවා. එහෙමනම් මෝසස්ගේ ඇස් තුලින්, මෝසස්ගේ කන් තුලින්, මෝසස්ගේ මුඛයෙන් දෙවියන් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ වෙනවා. අන්න ඒක තමයි සහෝදර සහෝදරිනේ දෙවියන් වහන්සේගේ මනමාලිය තුලින් සිදු වෙන්නේ. ක්‍රිස්තුස් වහන්සේ අපගේ මුදුන් කරු යේෂුවා කුරුසේ ඒ මුදුන් කරු ක්‍රියාවලිය සිදු කළා. මෝසස් කිව්වා මා වැනි අනාගත වතුරුවරයෙක් එනවා යේසුස් වහන්සේ පිළිමද කියලා. તો යේසුස් වහන්සේ කිව්වා දෙවියන් වහන්සේ ਉਹ කුරුසේ මැරිලා ඔහුගේ ක්‍රියාවලිය ඉටු කරලා පස්සේ කිව්වා ස්වර්ගයේ විශ්වයේත් පෘථිවියේ බලය මට දීලා තියෙනවා කියලා. එනිසා මේ බලය නුඹලා ලබා ගත යුතුයි. ඒ සුද්ධාත්මයන් වහන්සේ එහෙම නැත්නම් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මයේ බලය. එහෙමනම් මේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය ඒ නිසා තමයි සහෝදර සහෝදරනි ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 30 දී ජෝර්දාන් නදියේ ඒ යොහන්ද බෞද්ධමගේ බෞද්ධමෙන් යන්න කියන සුද්ධාත්මයන් වහන්සේ අන්තර්ගත වුණාම කිව්වා දෙවියන් වහන්සේ කිව්වා මේ මාගේ පුත්‍රයා මම ඊ타ත්ම ප්‍රසන්නව සිටිනවා කියලා. ඒ නිසා නිරන්තරයෙන්ම අපි දකිනවා දෙවියන් යේසුස් වහන්සේ දේවත්වයෙන් සිටිය. Express image of the invisible God. ඒ කියන්නේ නොදකින්නා වූ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම දෙවියන් යේසුස් වහන්සේ තුලින් සිදු වුණා. මාංශයේ සිටපු යේසුස් වහන්සේ තුලින් නොදකින්නා වූ ਸਰව බලධාරී දෙවියන් වහන්සේ මාංශය තුලින් ප්‍රකාශ වුණා. එමනම් සහෝදර සහෝදරිනි ඒ ක්‍රිස්තුස් වහන්සේගේ තුලින් ප්‍රකාශ වූ දෙවියන් වහන්සේගේ ප්‍රකාශ වීම අප තුලින් ප්‍රකාශ විය යුතුයි. ඒ නිසා තමයි අපිට සුද්ධාත්මයන් වහන්සේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය දෙවියන් වහන්සේගේ ආත්මය දුන්නේ. දෙවියන් වහන්සේගේ ආත්මය තුලින් දෙවියන් වහන්සේගේ වාක්‍ය, දෙවියන් වහන්සේගේ වචනය, දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි තුල අන්තර්ගත වෙනවා. දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ කැමැත්ත අන්තර්ගත වුණාම අපගේ ශරීරයෙන්, අපගේ මාංශයෙන්, අපගේ ඇස් වලින්, අපගේ මූණෙන් අපගේ දේවත්වය ප්‍රකාශ වෙයි. ඒ නිසා තමයි එදා අපොස්තුල වරින් තුලින් සුද්ධාත්මයන් වහන්සේ ලැබුවා වූ අපොස්තුල වරුන්, පාපයෙන් හිටපු අපොස්තුල වරුන්, මිනි මැරුව පාවුලු, ඒ දරුණු ක්‍රියා කර පාවුලු ඒ සුද්ධාත්ම වහන්සේ ලබා ගත්තා වූ මේ අපොස්තුල වරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ස්වරූපය ප්‍රකාශ කරනවා. අන්න ඒක තමයි සහෝදර සහෝදරිනි යම්කිසි ස්ථානයක නෙමෙයි සුද්ධ. යම්කිසි ප්‍රදේශයක නෙමෙයි සුද්ධ. යම්කිසි ක්‍රියාවලියක නෙමෙයි සුද්ධ. සුද්ධ භාවයේ තියෙන දෙවියන් වහන්සේ පැවැත්මට. දෙවියන් වහන්සේ මේ විශ්වයම පුරවන දෙවියන් වහන්සේගේ පැවැත්ම එකයි. දෙවියන් වහන්සේගේ පැවැත්මත් සමග ඉන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේ කැමැත්ත තුල තියෙන දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ අදහස්, දෙවියන් වහන්සේගේ සංකල්ප, දෙවියන් වහන්සේගේ උපදේශ, දෙවියන් වහන්සේගේ ඥානය, දෙවියන් වහන්සේගේ අනපනත් අන්තර්ගත වෙලා තියෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත. එහෙමනම් දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේ අපි තුල අන්තර්ගත වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේගේ කැමැත්ත, දෙවියන් වහන්සේ තුල කැමැත්ත අපි තුල අන්තර්ගත වෙනවා. ඒ නිසා තමයි අපි තුල සුද්ධාත්මයන් වහන්සේ තුල.
සුද්ධාත්මයන් වහන්සේ අපිට ලැබුණාට පස්සේ ඒ දෙවියන් වහන්සේගේ ආත්මය. ඒ නිසා තමයි පෞල්තුමා කියන්නේ මේ අපි අපේ ශරීරය දෙවියන් වහන්සේගේ දේවස්ථානය. දෙවියන් මාලිගාව මගේ ශරීරය. දෙවියන් වහන්සේ වැඩ සිටින ස්ථානය. දෙවියන් වහන්සේට ගෞරව කළ යුතු ස්ථානය. ඒ නිසා මාගේ මුහුණෙන්, මාගේ අත්වලින්, මාගේ ශරීරයෙන් දෙවියන් වහන්සේගේ සිතුවිල්ල, දෙවියන් වහන්සේ කැමැත්ත, දෙවියන් වහන්සේගේ දේවත්වය ප්‍රකාශ වෙයි. අන්න ඒක තමයි සහෝදර සහෝදරී මේ අපි ඉන්නව කාලේ මනවාදයෙන් සිදුවිය යුත්තේ. ඒ නිසා මෙතන හෝ සුදු තැනක් පිළිබඳව දේවස්ථානයක් නෙවෙයි. සුදු පුද්ගලයෙක්. මනමාලී සුදු. යේසුස් වහන්සේගේ සභාව සුද්ධන්. පිරිසුදු සුදු Holy Church of the Lord Jesus Christ. යේසුස් වහන්සේගේ සුදු සභාව. සුදු නිර්මල මනමාලිය. වචනේ අන්තර්ගත වූ මනමාලිය. ඒ මනමාලිය තමයි සහෝදර සහෝදරනි දෙවියන් වහන්සේගේ දේවත්වයෙන් සිටින්නේ. මේ අවසාන කාලේ දෙවියන් වහන්සේගේ සුද්ධත්වය තියෙන්නේ භූගෝලීය ස්ථානයක දේවස්ථානයකවත් යම්කිසි ක්‍රියාවලියක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ පැවැත්මක් තියෙන දෙවියන් වහන්සේගේ කැමැත්ත ප්‍රකාශ වෙන දෙවියන් වහන්සේගේ මනමාලිය තුළ තමයි දෙවියන් වහන්සේගේ පිරිසුදුභාවය, සුද්ධභාවය, ධර්මිෂ්ඨත්වය, දෙවියන් වහන්සේගේ බලය ප්‍රකාශ වෙන්නේ ක්‍රියාත්මක කරනවා. අපට කරුණාව දක්වන දෙවියන් වහන්සේ වහන්සේගේ ඒ කරුණාව තුළින් වහන්සේගේ ආත්මය කඩකොටගෙන වහන්සේගේ දේවත්වය අපතුලින් ප්‍රකාශ කරන ස්වාමිනී නිරන්තරයෙන්ම වහන්සේගේ ඒ අනුග්‍රහය තුළින් වහන්සේගේ වචනේ ඒ බලය මේ ශරීරයෙන් මේ මානසයෙන් අත්දකලා මෝසස් තුමා ප්‍රකාශ වුණා වගේම අපේ මුහුණ තියෙන ආවරණය අයින් කරනවා. වහන්සේගේ වචනය අපතුලින් ප්‍රකාශ වෙනවා. වහන්සේගේ ඒ බලය අපතුලින් ප්‍රකාශ වෙනවා. මේ සිල්දාක් මිල්ලා සිටින යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගිනාම. ආමෙන්. ඔබ සිල්දාට දෙවියන් වහන්සේගේ ආශිර්වාද පතනවා.